මං කියන්නේ අපි ඔක්කොමයි අපි ගැන හිතලා බලන්න ඕන. අපේ ඇජෙන්ඩාස් තියාගෙන මේ ගේම ගහන්න බෑ. මොකද මිනිස්සු ලක්ෂ ගාණක් පාරට බැස්සේ කාගේවත් පක්ෂයකට නෙමෙයි. මිනිස්සුගේ ජනාරගලේ ඔබ කියපු ජනාරගලේ වෙනුවෙන් බැස්සේ බඩගින්න වෙනුවෙන් බැස්සේ සාධාරණ මීට වඩා යහපත් ලෝකයක් මට බැරි නම් මගේ දරුවාට හරි දෙන්න කියන්නේ තමයි මිනිස්සු පාරට බැස්සේ. මීට වඩා යහපත් ලෝකයක් දෙන්න කියන්නේ. එතකොට ඒකකට කියනවා නම් මේ අපේ ආරගලේ අපේ කියලා එන්නෙම වැඩේ අවුල් කරගන්නේ. එන්නෙම වැඩේ අවුල් කරගන්න. එතකොට අරුන්ට ගියා නම් ඔය කියන 74ක් ගියා නම් උන්ට මේ රට ගන්න මුන්ට යන්නේ දවස් 17ක්. මොකද එන්නෙම කාගෙන. එතකොට ලංකාවෙන් පිටත් වෙන්නේ ඇයි? ඒ යන වසර මොකක්ද? දැන් ඒ 2009 වසරේ ඇත්තටම මම පිටත් වෙන්න හේතු වෙන්නේ මිනිස්සෙක් ඇවිල්ලා මෝටර් බයික් දෙකකින් මේ ලියුම දීලා ගියා කියලා. නමුත් ඒ ලියුමේ අංක 1 නම තියෙන ලසන්ත. ඒතකොට අංක 2 නම තියෙන ලසන්තගේ බිරිඳගේ සොනාලි සමරසිංහ නැත්නම් සොනාලි වික්‍රමතුංගගේ 3 තියෙන ලාල්ගේ නම ලාල් වික්‍රමතුංග 4 දාලා තිනවා මගේ නම. හැබැයි ඒ ගිහිල්ලා හරියට මාස 4කින් තමයි ලසන්තව මේ ඔෆිස් එකට එනකොටම අර අධි ආරක්ෂිත කලාපය ඇතුලේ මේ මරලා දානවා. ඉතින් ඊට පස්සේ ඒ ඝාතනයේ තව හේතුවක් තියෙනවා. ඔබ දන්න හේතුව අපි ඔක්කොම දන්න හේතුව මික් ගනුදෙනුව. ඉතින් ඒ වෙලාව වෙනකොට ලසන්ත විරුද්ධව නඩු දානවා. මික් ගනුදෙනුවේ hina යන වැඩේ තියෙන්නේ මේ ගනුදෙනුව නෙමෙයි. ගනුදෙනුව කමිෂන් එක පමණ 180 ගන්න. 187. ලසන්ත කිව්වා මේ ඩයග්‍රෑම් එකක් ඇඳලාම පෙන්නලා දීලා තියෙනවා. මේ දැන් විජේවීර කිව්වට යාගේ ඇත්ත නම නන්දසිරි ෆර්නෑන්ඩෝ. යාට නමක් එයා හදා ගන්නවා රුහුණ විජේවීර කියලා. ඒකේ නම රුහුණ විජයග්‍රහණය කරපු වීරයා. දැන් ඒක නෙමෙයි මේ කියන්නේ මයින ගියා සමනලයා ආවා. ඒ කාලේ හිටියා ඒගොල්ලන්ගේ මරු පොරක් ටාසන් කියලා. ඒතකොට විජේ කුමාරතුංග වෙඩි තිබෙත් ඔය ටාසන් තමයි. ඒතකොට ටාසන් වෙඩි තියලා විජේ දෙවෙනි පාර ටාසන් හායි හැරිලා යනවා. විජේගේ මේ විග් එක නැත්තම් අර කොණ්ඩේ ගෙනියන්න මතක තියාගන්න. අයිබෝවන් සුබ දවසක් ආදරණීය හිතවතුනි. වෙනස් විදිහේ කතා බහක් ආරම්භ කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් අපි එම Zoom හරහා සාකච්ඡා සිදු කරන්නේ නැති තරම්. මොකද Zoom හරහා සාකච්ඡා සිදු කරන්න දැන් අපිට වෙලා තියෙනවා මේ රටේ තියෙන තත්ත්වයක් එක්ක. ඒ වගේම මේ සමහර සම්පත්දායකයන් සම්බන්ධ කර ගැනීමේදී ඔවුන් සිටින්නේ රටෙන් බැහැරව. ඒක නිසා වෙන අපි වර්තමානයේ තියෙන මේ ජනප්‍රිය මුදුකාංගය භාවිතා කරනවා ඔවුන් සමග කතා බහ කරන්න. මේ කතා බහ සිදු කරන්නේ විශේෂයෙන්ම ඔබට වර්තමානයේදී දැනගත යුතු හෙළි කළ යුතු කරුණු රසක් කියලා. එක්තරා දිනයක අපේ නිෂ්පාදක අංශයට දුරකථන ඇමතුමක් එනවා. මේ දුරකථන ඇමතුම එන්නේ කැනඩාවෙන්. අපිට ප්‍රමුඛ ටීවී හරහා කතා කරන්න ඕනි. ලාංකිකයන්ට මා දන්නා කරුණු කියන්න අවශ්‍යයි. ඒක නිසා වෙන්න මට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. සාමාන්‍යයෙන් හිතපොතුනේ ඔබ දන්නවා අපි කවුරු හෝ ලංකාවේ හෝ විදේශයන් කෙනෙක් අපෙන් ඉල්ලීමක් කරොත් අපින් අවස්ථාවක් ඉල්ලුවොත් අපි ඔහුගේ තියෙන වපසරිය පරීක්ෂා කර බැලීමෙන් අනතුරු ඔහු මේ සඳහා සුදුසුද යෝග්‍යද කියන පරීක්ෂණයෙන් අනතුරු ඔහුට අවස්ථාවක් අපි ලබා දෙනවා. අපි අද කතා කරන්නේ කැනඩාවේ වෙසෙන හිතවතෙක් සමග. ඔහු ගැන කියනවා නම් 1995 සිට 2000 වසර දක්වා උතුරු නැගෙනහිර යුදමය වාතාවරණයේ ඉතාමත් තදින් තිබුණු කාලෙක යුද පුවත් වාර්තාකරුවෙක් විදිහට සේවය කරනවා. ඉන් අනතුරුව 1996 ආරම්භ වෙනවා ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ ඉරුදින පුවත්පත. එහි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරනවා. ඉරුදින කිව්වන් පස්සේ ඔබ දන්නවා ලසන්ත වික්‍රමතුංග ඉරුදින පුවත්පතට වඩා ජනප්‍රිය නාමය. ඒ වගේම ඉරුදින පුවත්පතේ මාක් අසයි සහ ඉරුදින විග්‍රහය ඇතුළු විශේෂාංග රසක් සම්පාදනය කරන විශේෂාංග කතෘවරයෙක් විදිහට මොහු සේවය කරනවා. සිරස ටීවී ආයතනයේ කින්සි රත්නායක මහතා ඉදිරිපත් කරන කෙලින් කතාව වැඩසටහනේ පරිවේශක හා සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව සුවිශේෂ වූ ග්‍රන්ථ රසක කතෘවරයෙකු ලෙස මොහු කටයුතු කළා. මේ මාක් සමරසේකර කැනඩාවේ සිට
මාක් ආයිබෝවන් කාලයකට පසුව ලංකා වාසීන් අමතන වෙලාව. සුබ දවසක්. ආයිබෝවන් ඔබටත් සුබ දවසක්. මට සුබ රාත්‍රියක් උදා වෙමින් තිබෙනවා. ඔබට සහ සියලු හිතවතුන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම හරි ආසාවෙන් කියන කතාවක් මගේ කුලකේ මගේ රැහේ කෙනෙක් සමග ඉතාමත් ආසාවෙන් කතා කරන්න ලැබීම සතුටුයි. ඔබ ජ්‍යෙෂ්ඨ ඇත්තටම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඔබ කලකී දෑ මා ඇතුළු ලක්වැසියන් බොහෝ දෙනෙක් දන්නවා. ඒ කාලේ ගැන මතක් කරවතින් මුලින්ම අපි මේ කතා බහට එන්න කලින් ඔබ කලකී දෑ ගැන ලංකාවේ ඉන්න කාලේ දැන් මෙහෙමයි මේ දැන් අර ඔබ කිව් විදිහටම ඉස්සරින්ම අපි පටන් ගත්තේ 96 දී ඉරිදා පෙරමුණ කියලා. මොකද සන්ඩේ ලීඩර් නේ ඉංග්‍රීසි පත්තරේ. ඒතකොට ලීඩර් කියන එකෙන් අරගෙන පෙරමුණ කියලා පටන් ගත්තා. ඉතින් සමහරු කිව්වා ඒ නම එච්චර ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් ඒකේ අපි හොඳ වැඩ වගයක් කරා. පස්සේ දෙවෙනි පින්ම තමයි ඔය ඉරුදින කියලා මේ අපි පටන් ගත්තේ. ඉතින් ඉරුදින පටන් ගත්තාම පස්සේ ඇහෙන අභියෝගයේ කාලේ තිබ්බ ඔබ දන්නවා. පුවත්පත් ගිනි තියනවා. අපේ ප්‍රකාශන ආයතනයේ පාරක් ගිනි තිබ්බා. සිරසක පාරක් ගිනි තිබ්බා. ඒක අපේ ආයතනයක් නෙමෙයි. නමුත් ඒ කාලේ තිබ්බ තර්ජනයේ වගේ ඊට පෙරත් මාධ්‍යවේදීන් ගහනවා ඔලු කටු කඩන ඒවා කැමරා උදුරගෙන ගිය ඒවා ඔක්කොම තිබ්බා. ඉතින් ඒ යුගයේ මම පහු කරපු මාධ්‍යවේදියෙක්. ඒ වගේම මේ දැන් අර ඔබ වෙනෝනේ පොඩි බාධා කිරීමක් කරන මාක් මේ මට අමතක වුණා කියන්න ඔබ ලංකාවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක්ගේ මාධ්‍ය ලේකම්වරයා විදියටත් කටයුතු කළා. ඔව් මම මාධ්‍ය සම්බන්ධීකාරක විදිහට මේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ළඟ වැඩ කරනවා කරා එක යුගයක. ඊට පස්සේ ඒ යුගයේම තවත් අමාත්‍යවරයෙක් විශේෂ වැඩක් දුන්නා මේ ලංකාවේ කෘෂිකර්මය ප්‍රොමෝට් කරන මැගසින් එකක් ඕන කියලා පත්තරයක්. ඉතින් හැබැයි ඒක මම තනියෙන් කරපු වැඩක් නෙමෙයි. හුඟක් ඇග්‍රිකල්චර් එක හිටපු මේ ඒ කාලේ හිටපු හුඟක් මේ දක්ෂ මිනිස්සු දක්ෂ නිලධාරීන් හුඟක් අපිට උදව් කරා. ඉතින් එහෙම නම් කියන්න ගියොත් හුඟක් කියන්නේ දෙයක් කෙනෙක් ගන්නව නොකිය ඉන්නවා. නමුත් ඒක මේ තනියෙන් එහෙම නෙමෙයි හුඟක් අය ඉතින් අපිට උදව් කරා ඒ වෙලාවේ. ඒකත් මගේ මාධ්‍ය ජීවිතයේ එක අමතක නොවන පැත්තක්. මොකද ඔය ගම්දනා වලට ගිහිල්ලා ගොවි රජවරු හම්බෙලා ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරලා ලංකාවේ තිබ්බ ඇත්ත මේ දැන් උදාහරණයක් විදිහට අපි මිත්‍යාව පස්සේ යනවා අපි හාල්ම හදන්න ඕන කියලා. එහෙම එකක් නෑ. විදේශ වෙළඳපොළට අපිට ඕන තරම් දේවල් දෙන්න පුළුවන්. දැන් අපේ ගෙදර ඉඳන් චුට්ටක් එහාට ගියොත් දෙල් ගෙඩියක් ගන්න බෑ. දෙල් ගෙඩියක් කරපිංග මෙඩියක් ලංකා මුදලින් රුපියල් 5000ක් විතර නැත්නම් 2500ක් විතර එනවා. ඒ වගේ මේ අපිට හුඟක් වැඩ තියෙනවා කරන්න. නමුත් අපි මේ සියලු දේවල් අමතක කරපු රටක් ජාතියක්. ඔව් අපි මේ කතා බහ අදින් ආරම්භ කළ අදින් අවසන් කරන්න බලාපොරොත්තුවක් නැහැ. මේ මා කැමති අපිත් එක්ක දන්න දේවල් ගොඩක් කතා කරන්න. එතකොට ලංකාවෙන් පිටත් වෙන්නේ ඇයි? ඒ යන වසර මොකක්ද? දැන් ඒ 2009 වසරේ ඇත්තටම මම පිටත් වෙන්න හේතු වෙන්නේ ඔය හොඳ සිද්ධියක් තියෙනවා. මේ සිද්ධිය කවුරුත් ලියන්නේ මන් දන්නේ ඇයි කියලා මේක කතා කරන්නේ නැත්තේ. දැන් ලසන්තව මරන්න මාස 4කට ඉස්සරින් අපේ ඔෆිස් එකේ මේ සිකියුරිටි එකේ ඉන්නවා සේපාල කියලා කෙනෙක්. අපේ සහෝදර සේවකයෙක්. දැන් ඒ සේපාල කියන්නේ මේ නිකන් බය වෙන මිනිස්සෙක් නෙමෙයි. එයා එයා ෆෝස් එකේ හිටපු මිනිස්සෙක්. ඉතින් සේපාලව අපි දාලා තියෙන්නේ ඒකට. එයා අපේ ආරක්ෂක නිලධාරිතුමා එදා මේ එයා එයා ෆෝස් එකේ හිටපු එක්ස් මේ සෝල්ජර් කෙනෙක්. එයා තමයි අපේ ආරක්ෂක නිලධාරියා. මේ පැනලා දුවන එහෙම නෙමෙයි. එතකොට අපේ ආයතනයේ අධිපති එන්නේ මැනේජින් ඩිරෙක්ටර් ලාල් වික්‍රම. එයා වැඩ කරේ ඒ කාලේ මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉඳලා මේ ඉක්මනින් රිටයර් වෙච්ච නිලධාරියෙක්. හරි. කියන්නේ පොලිස් සේවයට. ඒ කියන්නේ ලසන්තගේ අයියා. සහෝදරයා. එතකොට ඒ මං හිතන්නේ ලාල් වික්‍රමතුංගගේ පැරලල් ගෲප් එක තමයි ලකි කොඩිතුවක්කු කියන මේ නියෝජ්‍ය මේ ඉස්සරහිට පොලිස්පතිතුමා. ඒගොල්ලෝ එක මේ කණ්ඩායමට අයිති වෙන නිලධාරී. ඉතින් මේ සේපාල එකපාරක් දවසක් දුවගෙන ඇවිල්ලා කියනවා මිනිස්සෙක් ඇවිල්ලා මෝටර් බයික් දෙකකින් මේ ලියුම දීලා ගියා කියලා. ඉතින් අපි කවුරුත් ওই ලියුම් ගණන් ගන්න නැහැ තරංගයේ කාලේ. මොකද අපි මේ එක්තරා විදිහක මේ පත්‍ර කලාව කරේ. ඉතින් ওই ලියුමකට අපි සැලෙන්නේ නැහැ. නමුත් ඒ ලියුමේ අංක 1 නම තියෙන ලසන්තගේ. ඒතකොට අංක 2 නම තියෙන ලසන්තගේ බිරිඳගේ සොනාලි සමරසිංහ නැත්නම් සොනාලි වික්‍රමතුංගගේ 3 තියෙන ලාල්ගේ නම ලාල් වික්‍රමතුංග 4 දාලා තිනවා මගේ නම. හරි. එතකොට මම ඒ වෙනකොට මේ සෑහෙන ප්‍රශ්න වගේක් තිබ්බා. ඉතින් අපේ ගෙවල් වලින් බය වෙලා තිබ්බා. ඉතින් සද්ද එනකොට රැට බය වෙනවා මිනිස්සු. අපේ ගෙවල් වල භාර්යාව දරුවෝ ඉතින් සද්ද එනකොටත් බය වෙන කාලයක් තිබ්බා. ගේට්ටුවෙන් සතෙක් රින්ගුවත් ඒගොල්ලෝ බය වෙනවා. ඉතින් ඒ කාලේ මගේ නෝනට ස්කෝලර්ෂිප් එකකුත් හම්බුණා මේ කැනඩාවෙන්. එයාගේ ඉදිරි මේ පරීක්ෂණ කටයුතු වලට.
ඒකත් එක්ක මට ලොකු තර්ජනයක් ගෙදරින් ආව ඉක්මනින් යන් කියලා. සහ මම ඒ වෙලාව වෙනකොට සමාවෙන්න මම ලියුමේ තිබුණේ මොකක්ද? ඔය නම් ටික විතරද කවුද අසං කරලා තිබුණේ? නෑ ලියුමේ තව නම් ටිකක් තිබ්බා වෙනත් මාධ්‍ය වේදිකාවක නමුත් තිබ්බා. මට මතක ඇටියට ජයකුමාරගේ නම තිබ්බා රාවේ. එහෙම කීප දෙනෙක් මාධ්‍ය වේදිකාවකදී අපේ පත්තර දෙකෙන් තිබ්බේ අපි 4 දෙනාගේ නම් ටික ප්‍රපමණයි. ඉතින් අපිට තේරුණා නම් ඉලක්ක කරන විදිහට අපි ඉස්සරින් හෙව්වා මේ කවුද ලිව්වේ කියලා. නමුත් පස්සේ පැය 24ක් නමක් ගමක් නැද්ද? නමක් ගමක් නැහැ. තියෙන්නේ ඕගොල්ලන්ගේ මාධ්‍ය කටයුතු නතර කරන්න මෙතනින්. නතර කරලා වෙන දේවල් ලියන්න දේශපාලනය ලියන්න එපා. එතකොට ජීවිත තර්ජන තියෙනවා කියලා මොනවත් තිබුණේ නැහැ. නෑ ජීවිත තර්ජන තමයි ඒගොල්ලෝ කරලා තිබ්බේ. ඒක එළියුමේ ලියුමද ජීවිත මට මතකයිද තියෙන්නේ ඔබගේ මේ මට මතකයිද තිබ්බේ මේ ඔබේ මාධ්‍ය ජීවිතය ගැන ඔබ නැවත සිතා බලන්න. ඔය වගේ මේකක් තිබ්බේ ඔබ අපි ඔබ ගැන බොහොම අවධානයෙන් සිටිනවා කියලා තමයි තිබ්බේ. ඉතින් අපිට ඒක ඇති නමුත් අපි පස්සේ ඒක හොයලා බලන වෙන විදිහකට. ඒ කියන්නේ ඔය ඒ කාලේ එක්තරා තානාපති කාර්යාලයකින් අපි හොයලා බලපුවා. මොකද ඒ තානාපති කාර්යාල වල තියෙන බුද්ධි අංශ. ඒගොල්ලන්ගේ එහෙම නිලධාරීන්. ඉතින් ඒගොල්ලොන්ගෙන් අපි එහෙම හොයලා බලපුවාම ඒගොල්ලෝ අපිට ඉස්සරින් තොරතුරු වෙනවා ඒගොල්ලන් සමහරවිට. ඒගොල්ලෝ අපිට කියනවා මේක වීලුවක් නෙමෙයි යථාර්ථයට බොහොම ළඟින් යන වැඩක් කියන එක අපිට තේරෙලා. ඉතින් ඊට පස්සේ මට සමහර උපදෙස් දෙනවා කියලා පොලිටිකල් ඇසයිලම් ගන්න කියලා. දේශපාලන රැකවරණ. නමුත් ඇත්තටම මම ඒ වෙලාවේ ඒක හිතුන්නේ නැහැ මට ගන්න. මොකද මට හිතුනේ මේ ඇත්තටම අපි මේ ෆයිට් එක දෙන්න ඕන කියලා. නමුත් ඉතින් අපේ ගෙදර මේ අධ්‍යාපනික උමනාවක් ආවා. ඉතින් අපේ නෝනාගේ ඒ පරිශන කටයුතු කීපයක් එයාගේ ස්කෝල් එකක් ආවා. ඉතින් මට ඒ වෙලාවේ කලකිරීමකුත් තිබ්බා. පක්ෂ සහ විපක්ෂ දෙක කෙරෙහිම. ඒකත් එක්ක මට හිතුණා මේ ඒ වෙලාවේ යන්න ඕන කියලා. හැබැයි ඒ ගිහිල්ලා හරියට මාස 4කින් තමයි රසන්තව මේ ඔෆිස් එකට එනකොටම අර අධි ආරක්ෂිත කලාපය ඇතුලේ මේ මරලා දාන්නේ. ඔබෙන් මං මෙතන ඒ වගේ ප්‍රශ්නයක් අහුවොත්. ඔව්. ඔබ දන්නවද ඒ අධි ආරක්ෂිත කලාපයේ තමන්ගේ රටේ ඇතුලේ වෙඩි වැදුණු ලසන්තට වෙඩි තිබ්බ කවුද කියලා? දැන් ඇත්තටම මෙහෙමයි. දැන් ඔය ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු දන්න අය මේ කැනඩාවේ මේ රටෙත් ඉන්නවා. මොකද ඒකට හේතුව එක්තරා දෙමළ මිලිටරි කණ්ඩායමක් තමයි ඒගොල්ලෝ එකට බ්ලාස්ට් කරගත්තේ. බුද්ධ්‍යංශ විසින් ඒගොල්ලෝගේ සම්බන්ධ වෙච්ච මේ ඒ පුද්ගලයාගේ කණ්ඩායම මේ කැනඩාවේ සමහර අවස්ථාවලදී බොහොම මේ නිකන් මොකක්ද ඒකට කියන්නේ තමන් හරි ලොකු ජයග්‍රහණයක් කරා වගේ. කියන්නේ මේ ඒ කියලා චරිතවල නම් කියලා කියන ඒගොල්ලන්ට සිංහල ගෲප් එක විශ්වාස නැති හින්දා තමයි ටැමිල් කට්ටිය එකතු කරගත්තේ කියලා. ඉතින් ඊට පස්සේ ඒ ඝාතනේ ඊට වඩා hina යන වැඩේ තමයි ඒකේ තොරතුරු යනකොට එවකට හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය දැන් ওই නංගම් පිටින් අර නිශාන්ත මේ හිටපු පොලිස් පරීක්ෂකතුමා ජාත්‍යන්තර අධිකරණයේ නංගම් පිටින් දෙන්නේ මේ ඒ කාර් එකත් එක්ක පැරලල් යන ටෙලිෆෝන් නම්බර්ස් ඒ සියලු පරීක්ෂණ කටයුතු මේ බොහොම කැත විදිහට කියන්නේ ඒක විශ්වාස කරන්න බැරි විදිහට ඒ ෆයිල් ටික වහලා දානවා ඒගොල්ලෝ. ඒක මේ ඊට පස්සේ ආණ්ඩු වෙනස් වුණාම වෙනස් වෙච්ච නායකයෝ කියන්නේ ලසන්තගේ දේශපාලන මතවාදී හිටපු නායකයෝ අඩුම තරමේ යා වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. ඒක හරි ඛේදනීය තත්ත්වයක්. ඉතින් එයාගේ මරණයට දැන් ඔයා හිතන අධි ආරක්ෂිත කලාපයක් ඇතුලේ තරංග එයා ෆෝස් එක පේනවා නම් එයා ෆෝස් මුළු යුනිට් එකම ආරක්ෂා මේ ඇලර්ට් එකේ තිබ්බේ මොහොතක ඒ පාරේ සාමාන්‍ය මිනිහෙක්ට වෙලා ගහන්න පුළුවන්ද මේ ලසන්ත වගේ චරිතයකට. ඉතින් ඒක බොහොම රටේ ඉහළම තැනකින් එන මේකක්. නැත්තම් ඒ තර්ජනේ ඉන්නේ ඉහළම තැනකින්. අන්තික ඊට දැන් ඔයාට මම එක උදාහරණයක් කියන්නම්. ඔය මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව මේ ජනාධිපතිවරණයට තෝරගත්තාම එයාගේ නම යෝජනා වෙලා එයාගේ පක්ෂයෙන් එයාගේ මේ තොරතුරු පත්‍රිකාව නැත්නම් පෝර්ට්ෆෝලියෝ එක ලියන්න මිනිහෙක් නෑ යාට. ඉංග්‍රීසියෙන් මේක ලස්සනට ලියලා දෙන්න. ඒක දෙන්නේ ලසන්තට ලියන්න. ලසන්ත තමයි ඒක ලියන්නේ මහින්ද වෙනුවෙන්. මොකද මේ පරණ යාළුකම. හැබැයි දේශපාලන වශයෙන් ඒගොල්ලන්ගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. නමුත් එයා පරණ යාළුකමට ගරු කරලා ඒක ලියලා දෙනවා. ඉතින් මම ඒවට එක උදාහරණයක් කියන්නේ මම පුද්ගලිකව දන්න එකක්. එතකොට ඒ බලන්න ඔයා බලන්න යාළු මිතුරුකන් දේශපාලනයේදී යන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඒ ඝාතනේ
තව හේතුවක් තියෙනවා. ඉතින් ඔබ දන්න හේතුව අපි ඔක්කොම දන්න හේතුව මික් ගනුදෙනුව. ඉතින් ඒ වෙලාව වෙනකොට ලසන්ත රුද්දෝ නඩු දානවා. මික් ගනුදෙනුවේ hina යන වැඩේ තියෙන්නේ මේ ගනුදෙනුව නෙමෙයි. ගනුදෙනුව කමිෂන් එක පමණ 180 ගන්න. 187. ඒ කියන්නේ එක මික් යාත්‍රාවක් ඊට අවුරුදු 6කට ඉස්සරින් එයාර් ෆෝස් එක ගත්තා වගේ 3 ගුණයක් වැඩි මුදල් දීලා තමයි ඔය යුක්‍රේන් ගනුදෙනුව කරන්නේ. රෂියන් ගනුදෙනුව ඔය කරන්නේ සිංගප්පූරුව හරහා. ඒතර සිංගප්පූරුවේ තියෙනවා මේ නම් දරාපු පවුලක්. ඒ පවුලේ සමාජිකයෙක් කරා තමයි ඔය ගනුදෙනුව කරන්නේ. එතකොට එකට 3 ගුණයක් එක ජෙට් එකකට ගෙවනවා. ඉතින් යුද්ධය කියලා කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ගේම් එක නෙමෙයිනේ. ඒක මේ බොහොම සල්ලි හම්බ වෙන දෙයක්. මාක් මේ මික් ගනුදෙනුව ගැන කතා කරානේ. දැන් මාක් ලංකාවේ ඉන්නකොට නේද ඔය මික් ගනුදෙනුව ආශ්‍රිත දේවල් සිදු වෙන්නේ. ඔව් පැහැදිලිව මේ ලංකාවේ ඉන්න නැති සමයක අපි දැනුවත්ව සිද්ධ වෙච්ච දෙයක්. දැන් ඔය මික් ගනුදෙනුව ගැන තොරතුරු කිසිම හැම එකක් නෑ. ලසන්තගේ පවුලේ උදවිය ඒවා මං හිතන්නේ දෙන්න ඕන සියලු ජනට දාලා තියෙනවා. ඒගොල්ලෝ වෙබ් එකේ දාලා තියෙන මික් ගනුදෙනුවේ යාගේ දුව පවා ලියලා තියෙනවා. මික් ගනුදෙනුවේ මේ ගනුදෙනුව කොහොමද කෙරිච්ච හැටි කියලා. සමහර ඒවා මේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැති ඉඳා ලසන්තගේ දුව මේ ඩයග්‍රෑම් එකක් ඇඳලාම පෙන්නලා දීලා තියෙනවා. මේ ඒ ගනුදෙනුවේ උදයන්ග වීර නැත්තම් මේගොල්ලන්ගේ මස්සිනා කෙනෙක් ඉන්න උදයන්ග හිටියෙක් වතනද මිග් එකේ අනික් ඩීල් කරුවා වන මේ ලී පවුලේ ලී සමාජිකයා ඒගොල්ලන්ගේ පවුලේ සෙකන්ඩ් නේම් එක ලී ඒ සිංගප්පූරුවේ ඒ මිනිහයා ගියේ කොතනද මේ සර්කල් එක කොහොමද කැරකෙන්නේ කියලා මේක ලියලා තියෙනවා. අනිත් එක ලසන්ත මිග් එක නෙමෙයි මේ තරංග මට මතකයි මේ ওই චන්ද්‍රිකා මැතිණියගේ පාලන කාලේ ලොකු ආයුධ නැවක් ගෙනාවා. ඒක ඉංග්‍රීසියෙන් ලසන්ත ලියද්දි සිංහලෙන් ලිව්වේ මම අපි දෙන්න එකතු වෙලා මගේ ස්ටෝරි එකක් නෙමෙයි ඒක එතුමාගේ ස්ටෝරි එකක්. එයා මට ඇවිල්ලා කියපොම් ලිව්වේ ඒක නම ස්ටයිලස් ලිමාසු. මේ නැවේ නම. ඒක මිලියන ගානක වංචාවක්. හැබැයි මිග් එක තරම් ලොකු නැහැ. නමුත් මිලියන ගානක වංචාවක් 1997 විතර චන්ද්‍රිකාගේ පාලන කාලේ සිද්ධ වෙච්ච. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ. ඒක මම ලිව්වා අකුරක් නෑ අපි ලිව්වා. ලියලා අන්තිමට බලපුවාම එහෙම නැවකුත් නැහැ. එහෙම කම්පැනියකුත් නැහැ එංගලන්තේ. නමුත් ලංකාවේ මුදලින් මිලියන ගාණක් ගිහිලා තියෙනවා මේ ස්ටයිලර්ස් ලිමාසෝ කියන නැවට. එහෙම නැවක් අද වෙනතුරු ලෝකේ නැහැ. ඉතින් අපේ ආණ්ඩුව ඒකට ගෙවුවා සල්ලි. එතකොට එහෙම ඒකයි කියන්නේ ඔය සමහර අය ඔය සුජාත භාවය ගැන කතා කරද්දී අපිට තියෙන ලොකු ප්‍රශ්නය මොකද චන්ද්‍රිකා මැතිණිය කාලයක සිද්ධ වුණේ. ඊට පස්සේ අපි ජනතාව විමුක්ති පෙරමුණේ සහෝදරවරු ගිහිල්ලා මේ මැතිණියව 2004 දී ආරක්ෂා කරනවා. ආරක්ෂාවට එතුමියත් එක්ක ආණ්ඩුවක් පිහිටවනවා. එහෙම ඉතිහාසයක් අපිට තියෙන්නේ. අපේ දැන් ඔය අද හුඟක් අය කියනවානේ සුජාතයි අපි හරි පිරිසිදුයි අවුරුදු 74ක ඉතිහාසය අපි පාරිශුද්ධ මිනිස්සු කියලා. එහෙම අය මේ දේශපාලනේ හරි අමාරුයි. එහෙම නැහැ මන් දන්න තරමේ. මොකද හැමෝගෙම මේ කිල්ලෝට වල හුණු තියෙනවා. දැන් මේ කිල්ලෝට වල හුණු නෙමෙයි තියෙන්නේ. මේවල තියෙන ජරා සල්ලි. ඒක අයර්ලන්තේ වෙන්නත් පුළුවන්. අයර්ලන්තේ කියන්නේ සමාජවාදී රටක් නෙමෙයිනේ. අයර්ලන්තෙත් තියෙන්න පුළුවන්. ඒක දේවහුවෙත් තියෙන්න පුළුවන්. ඒක පුංචි අම්මගේ ගිනුමක තියෙන්නත් පුළුවන්. මේ දේශීය අච්චිගේ මැණික් මල්ලේ තියෙන්නත් පුළුවන්. දැන් මේ වලට සමාජවාදය සහ මේ ධනවාදී කියලා දෙයක් නෑ මේ හොරකම් වලට. මම මේ ඔබට ඔබ කියනවා චන්ද්‍රිකා ජනාධිපතිතුමිය සහ JVP එක අතර හිතවත්කමක් තිබුණා කියලා. එහෙම තියෙන්න බෑ නේද? ඒක තමයි අපිටත් තිබ්බේ. දැන් ඒක හිතවත්කම ඇති කරපු කෙනානේ මේ අපේ එයා අපි ගරු කරන එයා හුඟා පොත්පත් කියපු හොඳ දේශපාලනඥයෙක්. ඒ තමයි මංගල සමරවීර ඇමතිතුමා. නමුත් මේ යාගේ දේශපාලනෙත් එක්ක අපේ එකගතාවයක් නැහැ. එතුමා අපි ආශ්‍රය කරා. එතුමා හොඳට පොත්පත් කියව. එතුමා මැරිච්චාම මම පුංචි නිසදසකුත් ලිව්වා ඉංග්‍රීසියෙන්. මේ අපිට ඔබත් එක්ක එකතෙන් එරෙන්න බෑ. නමුත් අපි ඔබට ගරු කරනවා. එතුමා තමයි ඔය 2002 අතිවිශාල මේ ඡන්ද ප්‍රමාණයකින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් පිහිටුණා 2002. ඒ ආණ්ඩුවට විශාල මේ විදේශ ආධාර හම්බෙනවා. රට ගොඩ නගන්න කියලා. ලොකු සැලැස්මක් තියෙනවා. ඊටාම හොඳම මොහොතක් රට ගොඩ දාන්න තිබ්බ. හරියට අවුරුදු 2යි ආණ්ඩුවට තියෙන දෙන්නේ JVP එක විසින් ඔය මහජන මතය නැත්තම් ජන අභිමතය මහජන අභිමතයක් ඇතුව තිබිච්ච ආණ්ඩුව කඩලා විසික් කරලා එළියට දානවා. එතකොට මට පස්සේ කාලෙක රනිල් වික්‍රමසිංහ හම්බෙච්චාම ප්‍රශ්න ඔබ මාව ප්‍රශ්න කරනවා වගේ යාගෙන් මම ප්‍රශ්න අහද්දි මම යාගෙන් අහනවා මේ ඔබතුමා සියලු දේ දන්නවා කියලා ඔබේ යාළුවෝ කියනවා. ඔබ දන්නවා බුද්ධ ආගම හොඳට. ඔබ දන්නවා මේ දේශපාලන ගේම් ගහන හැටි.
ඔබේ කියවීම ඉතාම සාර්ථකයි. විශිෂ්ටයි. හැබැයි ඔබ එක දෙයක් දන්නේ නැහැ. චන්ද්‍රිකාත් එක්ක දේශපාලනය කරන්න හැටි ඔබ දන්නේ නැහැ කියලා. එතකොට යා මට කියනවා බොහොම කේන්ති ගියපු මූණෙන් කියනවා එහෙම මං කරා නම් එදා රට ලේවිලක් වෙනවා කියලා. එයා දුන්න උත්තරේ තමයි ඒක මට. එහෙම වුණා නම් රට ලේවිලක් වෙනවා කියලා. නමුත් එදා ඇත්තටම ජනතාවගේ අභිමතයෙන් තිබ්බ ආණ්ඩුවක් තමයි සහෝදරවරුන්ගේ පක්ෂය ගෙදර යවන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔලුගෙඩි ටිකක් මාරු කරලිවලා මේ පක්ෂය යවනවා. හැබැයි UNP ඊට පස්සේ ඡන්දයකට යනවා. ඒ ඡන්දෙදි UNP පරදිනවා. ඒකට පරදින්න හේතුවක් තියෙනවා. මොකද හේතුව මේ UNP පාක්ෂිකයට ඒ ආණ්ඩුව මුකුත් කරලා තිබුණේ නැහැ. ඒ ආණ්ඩුව තනිකල කළා තිබ්බේ මේ ජාතික වැඩපිළිවෙලක් 2002 ඉඳන් යලිපු බුදුම ශ්‍රී ලංකා කියලා. ඒකට ඒකේ ප්‍රතිඵල තමයි ඒ ලැබෙන්නේ. චන්ද්‍රිකා ජනාධිපතිතුමිය තමන්ගේ සැමිය අමතක කරාය කියන්නේ. ඔව් ඒක ඒ විදිහටත් ගන්න පුළුවන් තරම්. මොකද හේතුව දැන් අපි දන්නවා හොඳටම දැන් අද කියනවා මේ Facebook එකේ මේ අරගලයත් අද ලංකාවේ පවතින මේ අරගල කතාවත් එක්ක මේ JVP එක කරපු සියලු මිනිමරුම් මේ වෙන අය කරලා තියෙන්නේ. අපි බබාලා අපි වෙන අය තමයි ගහලා තියෙන්නේ අපි අහු වෙන විදිහට කියලා. දැන් මේක ඇත්තටම කොණ්ඩේ බැන්ඩ මේ කට්ටියට තමයි කියන්න වෙන්නේ. මොකද මේ මිනිසුන්වත් දැන් ඕක පිළිගන්නේ. මොකද අපි දන්නවා ලිපියක් අරන් ගියොත් එහෙම අපි නිකන් පටන් ගමු කොළඹ විශ්වවිද්‍යාලයේ දයාපතිරණ ඝාතනය. ශිෂ්‍යයා දයාපතිරණ ඝාතනය කරේ කවුද? JVP එක. විජේ කුමාරතුංග, නන්දලහල් පෙරරා, කුටිගාවත්තේ සද්දාසිංහ, දේවබණ්ඩාර සේනාරත්න. හරි? එතකොට සුමිත්‍රා පියංගනීගේ තාත්තා. එතකොට ඔය තන්නේ අර ෆිල්ම් එක කරේ කවුද මේ සත්‍යංගනීගේ තාත්තා නන්දලාල් පෙරරා. ඔය ලිස්ට් එක මගේ අම්මේ පුදුම ලිස්ට් එකක් කියන්නේ ග්ලැඩිස් පෙරරා, මහාචාර්ය පටුවඩු විතාන, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, ග්ලැඩිස් ජයවර්ධනව මරන්නේ මොකද? මේගොල්ලන්ගේ ඇදිරි නීතිය දවසේ ග්ලැඩිස් ජයවර්ධන ෆාමසිය කරලා මිනිසුන්ට බෙහෙත් දුන්නා. එතුමිය තමයි ඔසුසාලේ හිටපු සභාපතිනිය. සියලු ඔසුසාලවල අරින්න එතුමිය නියෝග කරා. කාගේවත් ඇදිරි නීතියකට අයිති නැහැ. අරගල වලට, කැරලි වලට රාජ්‍ය සේවය වහන්න බෑ. මිනිසුන්ට පැනඩෝල් පෙත්තක් ගන්න ඔසුසාලේ අරින්න ඕන කියන දැඩි තීරණේ ග්ලැඩිස් ජයවර්ධන හිටියා. මොකද්ද කරේ? ඇවිල්ලා වෙඩි තියලා දාලා ග්ලැඩිස් ජයවර්ධන මරුවා. එතකොට ස්ටැන්ලි අබේසුන්දර මහාචාර්යතුමා විශ්වවිද්‍යාලයට එක්කුවා JVP මතවාදී විතරක් නෙමේ සියලු දෙනාගේ මතවාද වලට විශ්වවිද්‍යාලය ඕපන් වෙන්න ඕන, විවෘත වෙන්න ඕන. ස්ටැන්ලි විජේසුන්දර ඔල්ලු කටු වෙඩි කුඩු වෙන්න වෙඩි තියලා තිබ්බා. ඒතකොට ඒව කරේ ටාසන් ඒ කාලේ හිටියා ඒගොල්ලන්ගේ මරු පොරක් ටාසන් කියලා. මේ ටාසන් ස්ටැන්ලි විජේසුන්දරට වෙඩි තියලා එයාගේ කණ්ණාඩි දෙක අරන් ගියා මතක තියාගන්න සටහනක් විදියට. එතකොට විජේ කුමාරතුංග වෙඩි තිබෙත් ඔය ටාසන් තමයි. එතකොට ටාසන් වෙඩි තියලා විජේ දෙවෙනි පාර ටාසන් හායි හැරිලා යනවා. විජේගේ මේ විග් එක නැත්තම් අර කොණ්ඩේ ගෙනියන්න මතක තියාගන්න. හැබැයි එතකොට ඔය දරුවෝ හරි එතන හිටපු සර්වන් නැත්තම් මේ කාන්තාවක් හරි කවුරු හරි එනින්ද ටාසන් අනිත් පැත්තට හැරිලා ආයෙ එනවා. දැන් එතකොට ඒ ටාසන් ඊට පස්සේ අල්ලනවා. හරි? අල්ලලා ඒක වෙනම කතාවක්. ඒ ටාසන් අල්ලපු හැටි මේ අපේ CID කියන ධාරිනේ කාලේ ඒගොල්ලෝ එයාව ඇල්ලුවේ ඇත්තටම සදාචාරාත්මක නොවන විදිහකට. ඒ කියන්නේ යාගේ දෙවෙනි නෝනගේ දරුවෙක් උස්සලා ඉතින් පොඩි සෙල්ලමක් දාලා ඔය අඟුලාන පාරේදී අල්ලගත්තා. නමුත් අන්තිමට ජනාධිපති චන්ද්‍රිකාට ඒ සියලු දේවල් අමතක කරලා JVP එකත් එක්ක එකතු වෙන්න වෙනවා. මං කියන්නේ ප්‍රතිපත්තියක් තියෙනවා නම් මිනිසුන්ගේ දේශපාලනයේ දැක්මක් තියෙනවා නම් ඒගොල්ලන්ට මේගොල්ලෝ එක්ක එකතු වෙන්නත් බෑ, මේගොල්ලන්ට ඒගොල්ලෝ එක්ක එකතු වෙන්නත් බෑ. දැන් අද මේ වෙලා තින්නෙත් ඒකම තමයි. දැන් අද මං වාට ඔය ටාසන් ගැන මතක් කරේ තරංග අද මේ ඉන්න මිනිසුන්ට අපි කියලා දෙන්න කතා කරන්න ඕන මේ එක එකාගේ ඇජෙන්ඩා වලට මිනිමරන්න යන්න එපා. එක එකාගේ ඇජෙන්ඩා වලට මන්දිර කුඩු කරන්න යන්න එපා. එක එකාගේ ඇජෙන්ඩා වලට මේ ජනාධිපති මන්දිර ඒව කුඩු මොනවාද ඔය ගේට්ටු කඩන්න, ගේට්ටු කපන්න, රූපවාහිනී මධ්‍යස්ථාන අල්ලන්න මේ ජන අරගල බලය ඕන්න මහජනයාගෙන් අහන්න මහජනයා ඡන්දයක් දෙයි ඔයගොල්ලන්ට එන්න ඕන. ඒ වලට ගියාම වෙන්නේ මේකයි. මේ අහිංසක මිනිස්සු නැති වෙනවා. අහිංසක පරම්පරාවක් නැති වෙනවා. මම මේකෙන් කියන්නේ මේ කවුරුත් හොඳයි කියලාවත් කවුරුත් නරකයි කියලාවත්. මම මේ මතක් කරලා දෙන්නේ ලංකාවේ ඉතිහාසයේ එක්තරා යුගයක් හැමෝටම අමතක වෙච්චි. මට ඒකේ සුවඳ ආයෙ දැනෙනවා. මොකද ඒ යුගයේ අපේ පැත්තේ කටුපැද්දේ බස් ඩිපෝ එකේ පමණ බස් 470ක් ගිනි තිබ්බා. හරි මේ ගිනි දිවිවරු පටන් ගත්තේ තැන් මුළු ට්‍රාන්ස්ෆෝමර් පැත්ත පළාතක නැහැ. මන් දන්න තරමින් ජයවර්ධනවත් ඒ කාලේ හිටපු රණසිංහ ප්‍රේමදාසවත් ලයිට් නැතුව හිටියේ නැහැ. අපි ලයිට් නැතුව හිටියේ. අපි බස් නැතුව ලංගම් බස් නැතුව පයින් ගියේ ඉස්කෝල වලට. ඒතකොට අපි දන්න මිනිස්සු නැති උනේ. මේ රට ගොඩනගන්න හිටපු තරුණයෝ නැති උනේ. අන්තිමට මොකද්ද මේ මරණ වලට දුන්න මේ වටිනාකම?
මොනවාද අපි ලබලා තියෙන අඩු ගානේ. ඉතින් මම ඒක දකිනකොට මට ආයි බය හිතෙනවා මේ අරගලේ දකිද්දි මොකද්ද මේ අරගලේ පිටිපස්සේ ඉන්නේ වෙන රටවල්. මේක ඇවිල්ලා මේ බෙන්ගාල බොක්කේ සිද්ධ වෙන ඇත්තටම කිව්වොත් එimhe දේශපාලන කුමන්ත්‍රණය. මේ සුලි කුණාටුවට මේ සෙට් එකක් සෙට් වෙලා මේ එක රැල් එකට යන්නේ. මේ රැල්ලේ ඉලක්කයක් පේන්නේ නැහැ. හොඳයි මම ඔය මේ අරගලයට එන්නට ඕනේ මේ මට පොඩි තැනක් තියෙනවා දැන් ඉස්න ගන්න ඕනේ. දැන් ඔබ දැන් නිර්දය ලෙස JVP ජනතා විමුක්ති පෙරමුණ හෙලා දකින්න. එතකොට ඔබ කියනවා මේ කාලේ තිබිච්ච දෙයක් ඔබට හිතෙනවා මේ අරගලය හරහා නැවත ඉස්මතු වේවි කියලා. ඒ වගේම ඔබ ටාසන් ගැන සඳහන් කරා. දැන් අද වෙනකොට ටාසන්ගේ පවුලේ කට්ටිය යුද්ධවියේ ඉන්නේ කොහෙද? ඒ වගේම ටාසන් දැන් කොහොමත් නැහැනේ. එතකොට ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් කෙරෙහි බැලුවද? දැන් විජේවීර පාර්ශවයෙන් කියනවා ඔවුන් කෙරෙහි බැලුවේ නැහැ කියලා විජේවීර පක්ෂ නායකයා. කවුරුත් පවුලේ කිසිම දෙනෙක් බැලුවේ නැහැ කියලා. ඒ වගේම දෙයක්ද ටාසන්ටත් උනේ කියලා පොඩ්ඩක් මතක් කරමු අපි. ඔද ඇත්තටම මේ ඔය ඔගේ කතන්දරේ දැන් මට මතකයි මේ ඔබ විජේවීර මතක් කරපු හින්දා මං කියන්නේ දැන් විජේවීර කිව්වට යාගේ ඇත්ත නම නන්දසිරි ෆර්නෑන්ඩෝ. ඉතින් යාට නමක් එයා හදා ගන්නවා රුහුණ විජේවීර කියලා. ඒකේ නම රුහුණ විජයග්‍රහණය කරපු වීරයා කියලා. දැන් ওই විජේවීර ගැන කතා රුහුණ ඒ කියන්නේ රෝහණ කියපුවම රුහුණ විජේවීර විජයග්‍රහණය කරපු වීරයා. දැන් ඔක්කොම එහෙම කට්ටිය තමයි තියෙන. සමහර අයට නම් වෙනස් කරපුවම ලස්සනයි. සුන්දරයි. හැබැයි සමහර අයට ඒක ගැලපෙන්නේ නැහැ. දැන් අපි තාටද හින්ට ඊට පාස් කරේ. නෑ මම ඒ හින්ට එක පාස් කරා කියන්නේ අපි හිතමු දැන් ලතාවල්පොල මහත්මියගේ නම වෙන එකක් නේ. නමුත් එතුමියට ලතාවල්පොල කියන නම ලස්සනයිනේ. අමරදේව මහත්තයාට ඒ නම ලස්සනයිනේ. රවීන්ද්‍ර රන්දනියට ඒ නම ලස්සනයිනේ. ඒගොල්ලන්ගේ නම් වෙන ඒවානේ. බොනිෆස් පෙරේරානේ රවීන්ද්‍ර රන්දනියගේ නම. දැන් අමරදේව මහත්තයාගේ නම ඇල්බර්ට් පෙරේරානේ. ඔව් නමුත් කොච්චර ලස්සනද WD වන්නක්කොත්ත වඩුගේ අමරදේව. ඒ මං කියන්නේ ඒව ලස්සනයි. හරි. දැන් ඔය විජේවීර මැතිතුමා අපි දන්නේ නැහැ. මම එහෙම මේ විජේවීරගේ සම්බන්ධයෙන් මම දන්නේ මට තේරෙන්නේ නැහැ. නමුත් ඉතින් මට තේරෙනවා මේ පක්ෂයක ඒ හැම පක්ෂයකටම තමන්ගේ තියෙන ආවේනික ලක්ෂණ. මම ඔබට එක උදාහරණයක් කියන්න. දැන් ඔය සෝවියට් රුසියාවේ කලාවේ තමයි ඔය ලොකු දේ තියෙන්නේ. එක්සැජරේෂන් නැත්තම් මේකට කියනවා අතිශයෝක්තිය කියලා. දැන් ඔබ ගියොත් එහෙම බණ්ඩාරනායක පිළිම ළමද ගෝල් ෆේස් එකේ ඒක හරි ලොකුයි. මොකද ඒ කාලේ රුසියන් ආර්ට් එක නැත්තම් රුසියානු මූර්ති කලාවේ පෙන්නනන්නේ හරි ලොකු දෙයක්. නම් සමහරවිට එහෙම එකක් නැහැ. දැන් මම දකින්න විජේවීර සම්බන්ධව මාර ලොකු චරිතයක්. නමුත් එහෙම එකක් නැහැ යාගේ ඇතුලේ. ඒක තමයි මම දැන් ඔබ දිගින් දිගටම ප්‍රශ්න කරනවා නම් මම උදාහරණ ඇතුව 71 මහා නඩුවේ සිදුවීම් ඊට පෙර සිදුවීම් පසු සිදුවීම් ඒ සියලු සිදුවීම් එක අපි මේක කතා කරන්න ඕන තත්ත්වයක්. නමුත් යාට වඩා ඇත්තටම වීරයෝ හිටියේ. එහෙමනම් ඊට වඩා වීරයෙක් තමයි මේ මැරිච්ච මේ අතුල නිමර සිරි නැත්නම් යාට කියන්නේ ලොකු අතුල කියලා. පොඩි අතුල නෙමෙයි. පොඩි අතුල කියන්නේ වික්ටර් ඉවන්. එයා ගැන නෙමෙයි මම කතා කරන්නේ. ලොකු අතුල ගැන. ලොකු අතුල ඊට වඩා මේ සටන්කාමී මිනිහෙක්. එහෙමනම්. ඒතොර මේ පක්ෂයේ හිටපු ඒ පක්ෂයේ විසින්ම මරා දාපු නන්දන මාරසිංහ තමයි පක්ෂයේ සමරුගී එළියපු කෙනා. ජනතා විමුක්ති පෙරමුණේ සමරුගී එළියපු මිනිස්සයා. ඒ මිනිස්සයා පක්ෂයෙන් අයින් වෙලා සපත්තු වෙලදාමක් කර ඉන්න ජනරාධපුරේ සපත්තු ඔළුවට උඩින් වෙඩි තියලා මරණ සපත්තු විකුණන මිනිහා. ඒ නන්දන මාරසිංහ සහෝදරයා මරපු හැටි. යාට කියන්නේ මාරේ කියලා. දැන් එයා හුඟක් මානවහිතවාදී මිනිස්සු. එයා මේ විජේවීර වගේ රැට ලයිට් එකක් නැත්තම් ඉන්දියානු ජාතියෙක් කෙනෙක් නෙමෙයි. හරි අපේ රටේ විප්ලවීය නායකයෝනේ. ඒගොල්ලෝ රැට ලයිට් එකක් පත්තු වෙන්න ඕන මැගසින් බන්ධනා හරි බුද්ධිය ගත්තා. හරි මොකද නැත්තම් නින්ද යන්නේ නැහැ. යත් එක්ක හිටපුවා. ඒ කියන්නේ අපි නෙමෙයි කියන්නේ අපි යත් එක්ක හිටියේ නැහැ. යත් එක්ක නමුත් මම කියන්නේ මේ ලංකාව ඇතුලේ තියෙන මහ පුදුම පුහු මේකයි මිනිසුන්ගේ යථාර්ථය තේරුම් ගන්න බැරි. දැන් දානවා Facebook වල ඔබ මාරයි අරකද මේකද කියලා. 71 නඩුව කියවල බලන්න. නඩු වාර්තා 71 මහනවරුව කියවල බලන්න. මේ මනුස්සයා නඩු ශාලාවට ආවිලා ඉස්සෙල්ලම කියන්නේ මොකද්ද කියලා කියවල බලන්න. ඊට පස්සේ යාගේ අවසාන ජීවිතයේ අවසාන කාලේ. එතකොට මේ මම දකින්නේ නැහැ. මොකද හේතුව දැන් මරු කතාවක් තියෙන තරංග මම ඔක කියන්නම් එක. දැන් ওই ගහපු පොත් තියෙනවානේ විජේවීර සහෝදරයා. ඒ ගහපු පොත් දැන් හොයාගන්න බෑ. දැන් මොකද මේ පොත් ටික එළියට දැම්මොත් දැන් ඉන්න කට්ටිය කරන දේශපාලනෙත් එක්ක මේ පොත් ටිකේ මාර පරස්පරයක් කියනවා. හරි දැන් එහා ලියන පොත්වල තිබ්බේ කරුණු එහා කුසි කර්මය ගැන කියපේවා. එයා ජාතික ප්‍රශ්න ගැන කියපේවා. එයා ආර්ථිකය ගැන කියපේවා. ඒවා දැන් හරි අමාරුයි මේ දැන් ඉන්න කට්ටියත්
තමන් කරන වැඩත් එක්ක සමපාත කරගන්න. එතකොට වැඩේ අවුල් වෙනවනේ. ඒකින්ද මේ පරණ පොත්වලට අතවත් තියන්නේ. ඉතින් ඒක දැන් උදාහරණයක් මම ඒගොල්ලන්ට කියන්නේ දැන් ඒගොල්ලෝගේ හරි දක්ෂව ඒගොල්ලෝ ගහනවා වටේ ඉන්න උන්ට. ඒ කියන්නේ දැන් මහින්ද මහත්තයාට ගහනවා මයිනා කියලා. එතකොට පක්ෂේනා ඒගොල්ලන්ගේ මහලේකම් ටිල්වින් සහෝදරයා මයිනෙක් නෙමෙයිද? එතුමත් නාකීනේ. දැන් නාකින්ට මයිනා කියනවා නම් එතනත් ප්‍රශ්නයක් නේ. දැන් මේ සදාචාරාත්මක ලෝකේ අපි සාමාන්‍යයෙන් age discrimination කියන එක අපි නැහැනේ. අපි ඒක එහෙම එකක් නැහැනේ. gender discrimination. නැත්නම් ලිංගය බලලා අපි discriminate කරන්නේ නැහැනේ මිනිහෙක්ව. වයස බලලා discriminate කරන්නේ නැහැනේ මිනිහෙක්ව. දැන් ජෝර්ජ් බර්නාඩ් ෂෝ ගත්තොත් එයාගේ ජීවිතයේ අන්තිම කාලේ එයා හොඳ පොත්පත් ලියනවා. ඉතින් අපිට පුළුවන් ඒකට වයසයි කියලා මිනිහ වයින් කරන්න. ඩෙන් ෂියාओපෙන් අවුරුදු 73 දී චීනේ බාරගන්න. ඒ අපිට බෑනේ ඩෙන් ෂියාओපෙන් වයින් කරගන්න. ඉතින් සමහර වයස කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේක නම්බර් එකක් පමණයි. අපිට මේ වයස නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට තියෙන කරන වැඩ පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් වයස පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ආපු දවසින් ඉඳන් මිනිහෙක් හොරකම් කරනවා නම් ඒකට වයස ප්‍රශ්නයක් නැහැ. ඒකට මයිනද සැලලිහිණියද කියලා ප්‍රශ්නයක් නැහැ. හොරාමයි. සීනි වලින් ගහනවා නම් මිග් වලින් ගහනවා නම් ගහන්න පුළුවන් හැම එකෙම ගහනවා. නැත්තම් ওই තරම් විශාල ධනස්කන්ධයක් හම්බ කරගන්න හම්බෙන්නේ නැහැ. දැන් මං කියන්නේ එතනට ඉලක්ක වෙන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සුන්ව මේ මයින දේශපාලන, සමනල දේශපාලන ඒවා නෙමෙයිනේ ප්‍රශ්න තියෙන්නේ. දැන් ඒකනේ මේ කියන්නේ මයින ගියා සමනලයා ආවා. දැන් මම කියන්නේ මේ මයින්ව සමනලියෝ පිළිබඳ ප්‍රශ්න නෑනේ අපිට. අපිට තියෙන ප්‍රතිපත්ති පිළිබඳ. මේ සියලුම කතන්දර මේ සියලුම ස්ලෝගන් ඔක්කොම ජනතාවෙන් ඉවරුනේ නිර්මාණ. නෑ මට ඇත්තටම එක්සත් ජාතික පක්ෂය ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන්ගේ චින්තනය ඒගොල්ලෝ නායකයෝ බිහි කරපු හැටි ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ රට අද මේ තත්ත්වයටපත් වෙන්න එක හේතුවක් තමයි ඒ ප්‍රබල විපක්ෂක අඩුපාඩුව. ඒක රනිල් වික්‍රමසිංහගෙන් සිද්ධ වුණේ නැහැ. තාම දුර්වල විපක්ෂයක් එතුමා හැදුවේ. ඒක හිටපු දක්ෂයෝන් එතුමා අයින් කරනවා. දැන් මේ අපිට බොහෝ කාලයක් නැහැ. කැටි වෙලාවයි තියෙන්නේ. ඉතින් මේ වෙලාව ඇතුළත තියෙන දේවල් ඔක්කොම කියන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ මාක්ගෙන් ගොඩක් දේවල් ගන්න තියෙනවා. ඇත්තටම මේ ඇයි මෙච්චර කාලයක් නිහඬව ඉඳලා මම එනවා පොඩි දැනකට මේකට ප්‍රශ්න උත්තර ඕනි. මෙච්චර කාලයක් නිහඬව ඉඳලා වසර 12කට විතර පස්සේ ආයෙත් අවදි කරන්න උත්සාහ ගත්තේ කියන කාරණාව සහ මම මාකෙන් අහුවර මේ ටාසන්ගේ පවුලට මොකද මේ කියලා ඒ ගැන විස්තරයක් හරියට කිව්වේ නැහැ මේ රෝහණ විජේවීර මහත්මයාට එන්න ආපු නිසා. ඔව් දැන් ටාසන්ගේ පවුල අන්තිමට මෙහෙමනේ වෙන්නේ. දැන් ওই ටාසන්ගෙන් ඒගොල්ලෝ වැඩ ගන්නවා. වැඩ අරන් ටාසන් හැමතැනම ගිහිල්ලා මිනි මරනවා. ඔය ස්ටැන්ලි විජේසුන්දරව විජේව තව හුඟාකයාගේ ලිස්ට් එකේ තියෙනවා. එහෙම මරලි වරලා ওই ටාසන් මේ බස් එකක් නෙලෝ එලෝ හිටියේ. එයා උදේ පාන්දර බස් ඩ්‍රයිවර් කෙනෙක්. ඔය මේ පයාගල්ට උඩින් ගමක. ඊට පස්සේ අර එයාගේ දෙවෙනි නෝනාත් එක්ක එයා පදිංචි වෙන අඟුලාන හන්දියේ. අඟුලාන පාරේ මේ ස්ටේෂන් පාරේ. ඒතකොට එතනට තමයි ඔය අපේ CID එකේ ප්‍රසිද්ධ නිලධාරීන් දෙදෙනා හැවිලා රේකී එකක් දීලා බලන් ඉන්නවා ටාසන් එන හැටි. ඊට පස්සේ ටාසන්ගේ එතන ඒ හැබැයි ඒ දරුවා දන්නේ නැහැ තමන්ගේ තාත්තා ටාසන් කියලා. එයා කියන්නේ ටාසන් අංකල් කියලා. ඒ කොල්ලා උස්සනවා. පොඩි කොල්ලව අවුරුදු ටාසන්ගේ පුතාව. ඉතින් උස්සලි වරලා තමයි ටාසන්ට ගෙන්න ගන්න නැවත අඟුලාන හන්දියට. නැත්නම් අඟුලාන ස්ටේෂන් රෝඩ් එකට. මොකද එතන තියෙන දරුසෙනෙහස පිළි ප්‍රශ්නයක් නේ. ඔය විප්ලව කතන්දර නැහැනේ. blood is thicker than water right. ලේවල ඝනත්වය වැඩිනේ. ඉතින් ටාසන් එනවා. අන්තිමට ටාසන් මැරෙන්න ඉස්සරින් අල්ලපු සෙල් එකේ කාට එතන හිටිය මාතර මේ තරුණයෙක් ජීවිපී කරපු අල්ලපු සෙල් එකේ. දැන් ඔබ මගෙන් අහන්න එපා මේ මම කොහොමද මෙතන වෙච්ච දේවල් හරියට දන්නේ කියලා. හරි ඒ කොල්ලත් එක්ක පොඩි සම්බන්ධයක් ටාසන්ගේ පාත් වෙනවා. මොකද එක සෙල් එකේ දෙපැත්ත ඉන්නේ. ඊට පස්සේ මේ කොල්ලට කියනවා මට කිසි දෙයක් ගැන දුක නැහැ. මරපුන් ගැන දුකකුත් නැහැ. මැරිච්චුන් ගැන දුකකුත් නැහැ. මට දුකක් තියෙන්නේ මේ මගේ දරුවෝ දෙන්න ගැන කියන එක ටාසන් කියනවා. ඊට පස්සේ කාලෙක මේ එතන මම එකඟ නෑ ඒ දරුවෙක්ව මේ අරගෙන බයටපත් කරලා ටාසන්ව ගෙන්නගෙන බිල්ල බවට දරුවාපත් කරලා ටාසන්ව අරගෙන දරුවා නිදහස් කරා. ඒක දරුවාට මොකුත් කරේ නැහැ. නමුත් ඒ දරුවෙක්ව ඒ විදිහට උස්සපු එක ගැන ඒක මේ දරුවා අත්අඩංගුවට ගැනීම නෙමෙයි කරේ දරුවා උස්සුවා. හරි උස්සන්නේ මේ ට්‍රූප්ස් නේ. ඒවා මේ යුනිෆෝම් දාගත්තුන් කරන වැඩ නෙමෙයිනේ. ඉතින් නමුත් එහෙම තමයි වුනේ. කොහමද ටාසන්ව ගෙනියලා මේ ඉතින් පස්සේ ටාසන්ට හැමදාම ගහනවා අතපය බැඳලා. මොකද ඒගොල්ලෝ හරි බය ටාසන් පැනලා කියලා. ටාසන් දක්ෂයෙක් හැමදාම ගහලා ඉතින් සති දෙකක් විතර යනවා මේ මිනිස්සයාට හිටින්න බැරි වෙනවා. මේ මිනිස්සයා මල පහ කර ගන්නවා මේව කර ගන්නවා. හැබැයි ටාසන් කියන්නේ හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද කියන එක ඉතිහාසය තීරණය කරයි. එයා බොහෝ දෙනෙක්ම විජේකින් නම් ඒ ලිස්ට් එක දිගයි කියලා මම ඔබට කිව්වා.
මරුවෙන් පස්සේ මේ කාඩ්බෝඩ් එක දාලා යාව ගේ බොඩි එක ඉවර කරනවා. ඉතින් ඒක ගැන විවිධ කතා තියෙනවා. මට ඉතින් ওই කට්ටියත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ. මොකද හේතුව මගේ සෝස් එක මට හරි විශ්වාසයි. හරි ඒක සොලිඩ් සෝස් එකක්. ඊට පස්සේ ඔබ කිව්වා වගේ ටාසන්ගේ ඔය මල්ලි කෙනෙකුයි එයාගේ අම්මා හරි කවුරු හරි වැඩිහිටි පවුලේ කෙනෙකුයි ඔය මව්බිම හරි මවුරට හරි පත්තරේ මම හිතන්නේ ඔය තුෂාර ගුණරත්න අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාගේ කතෘත්වයෙන් තියෙන පත්තරේට කියලා තමයි මම හිතන්නේ මව්බිම ඒගොල්ලෝ අපේ උපුල් ජෝසප් වැඩ කරන්නේ මම හිතන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපුල් ජෝසප් මහතා ඉන්නේ ඒ පත්තරේ ඒගොල්ලන්ගේ පත්තරේට යනවා ඒ පවුලේ කට්ටියක් අරන් ගිහිලා කියනවා මේ තාසන් වෙනුවෙන් උත්සව ඕනේ විරු සමරු ඒ විකාර බොරු සෝබන අවශ්‍ය නැහැ අඩුතරමේ මේ මිනිහා පක්ෂර දෙයක් කරා මේ මිනිහා වෙනුවෙන් මිනිස්සු කට්ටියක් හිටියා අපි ගැන පොඩ්ඩක්වත් හොයලා බැලුවේ නැහැ කියන එක කියලා තියෙනවා දැන් ඕකම මට මැරෙන්න ඉස්සෙල්ලා තව මිනිස්සෙක් කෙනෙක් යා සියදිව හානි කරගත්තා ඔබ දන්නා විජේවීරගේ සහෝදරයා නැත්තම් බ්‍රදර් ඉන් ලෝ මස්සිනා ඩොක්ටර් චන්ද්‍ර ෆර්නෑන්ඩෝ දැන් චන්ද්‍රගේ ડિප්‍රෙෂන් තියෙනවා චන්ද්‍රට පොඩි අවුල් තියෙනවා නමුත් චන්ද්‍ර කියලා කියන්නේ විශිෂ්ට වෛද්‍යවරයෙක් එක්තරා යුගයක ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ලීඩින් වෛද්‍යවරයා චන්ද්‍ර ෆර්නෑන්ඩෝ එයාගේ ජීවිතයේ අන්තිම කාලේ තමයි මට හම්බෙන්නේ මම මෙහෙ රටට ආවෙන් පස්සේ ආ සියදිව හානි කර ගන්නවා කෝච්චියට පැනලා නමුත් එයා ලංකාවේ ඉන්නේ නැද්දි එතුමා චන්ද්‍ර ෆර්නෑන්ඩෝ මට කෑ ගහලා යනවා ඔෆිස් එකට ඇවිල්ලා ගේට්ටු කඩනවා අපේ ගේට්ටු වලට හයියෙන් කාර් එක එලවනවා ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ අර සේපාලුවට මම අර කලින් කිව්වෝ එයා මට කෝල් එකක් දීලා කියනවා දොස්තර මහත්තයා ඇවිල්ලා ඉන්නවා හම්බෙන්න කියලා මං කියන්නේ වන්න කියලා හැබැයි එක දවසක් මට කෑ ගහලා ගියා සහෝදරයා මට මාර ප්‍රශ්නයක් තියෙනවා ලසන්තත් එක්ක එකට වැඩ කරන්න කොහොමද කියන එක කියලා හරි කෑ ගහලා එක දවසකුත් ගියා නමුත් මේ චන්ද්‍රත් ඔබ ඔය කියපු කතාව කිව්වා මේ පක්ෂය කවදාක්වත් ඒ පක්ෂය වෙනුවෙන් මේ වැඩ කරපු මිනිස්සු ගැන එහෙම බැලුවේ නැහැ කියන එක එයාගෙත් තිබ්බා. හැබැයි ඕක මේ තරංග හුඟක් පක්ෂවල තියෙනවා. ඉතින් හුඟක් පක්ෂවල අපි ඇත්ත කතා කරන්නේ නැහැ. ඕක එක්සත් ජාතික පක්ෂයේ තියෙනවා. තව පක්ෂවලක් තියෙනවා. මේ කළගුණ සැලකීම් මේවා මුකුත් අඩුයි කියලා එහෙම ඉතින් තියෙනවා මේක. නමුත් ඔබ කියපු එක ඇත්ත විශේෂයෙන් ඉතින් ඒ පක්ෂය ඇතුලේ ඒ සංවාදي තියෙනවා. දැන් ඔයාට මතකනේ මේ පහුගිය කාලේ ගියක් නැහැ කියලාත් ඒ පවුලේ කිව්වා විජේවීර පවුලේ. ඒගොල්ලන්ගේ දරුවෝ ගියක් නැහැ කියන එකත් ඔයාට මතකනේ වෙන් කරපු සල්ලිවත් ඒක දුන්නේ නැහැ කියන එක මතකනේ. ඉතින් ඔය ගෙවල් අරපුදේ මැද්දේනේ අපිට අර අයර්ලන්ත ගෙවල් ගැන අහන්න හම්බුනේ. හරි. රයිට්. අපි මේ කතා බහ අපි ඉදිරියට කරගෙන යන්න ඕනේ. මම අර අවසාන වශයෙන් අහුවා බෙන් ඇයි වසර 12කට 13කට පස්සේ මේ කතාව නැවත වතාවක් ජනගත කරන්න හිතුනේ මේ ජාත්‍යන්තරයේ හිත දිනා ගැනීමකට නැත්නම් ජාත්‍යන්තරයට මේ දේ අවධානය යොමු කිරීමට. නෑ ඇත්තටම මේ ජාත්‍යන්තරයට අවධානය කියන්නේ මෙන්න මෙහෙම දෙයක් මට හිතුණා අවුරුදු 12ක මම මගේ වැඩක් කරගෙන ඉන්නවා මිසක් මට අවශ්‍ය නෑ ආයෙ එන්න කියලා. පස්සේ බලන් ගියාම මේ මගේම යාළුවෝ මගේම හිතවතුන් මට කතා කරලා කියනවා ඇයි මෙහෙම ඉන්නේ අනේ ලියන්න ආයි කියලා. සහ මම කවදාකවත් මම මේ වෙලාවේ කවුද කියන එක කියන්න කැමති නෑ. මගේ ජීවිතය ඉතාම සමීප පුද්ගලයෙක්, හුඟක් සමීප කෙනෙක්. එයා මාත් එක්ක මේ මං වැඩ කරන තැන ඉඳන් මම මේ ගෙදරට එන්න වැඩ කරන්න යන්න ඕන යනකොට මම ඉන්නේ මේ ඉලෙක්ට්‍රෝ මෙකැනිකල් ෆීල්ඩ් එකේ. දැන් ඔය පත්තර කලාවේ නෙමෙයි ග්‍රීන් එනර්ජි ගැන ඒකත් ලොකු ඒකත් හොඳ දෙයක් ඇත්තටම මේ වෙලාවේ මම කියන්න ඕන. දැන් අපිට ඔබට විදුලිය නැහැනේ පැය 3ක් ලංකාවේ. නමුත් අද ඇත්තටම මම වැඩ කරන මේ නම කියන්නේ නැත්නම් ඉතින් මේක වෙළඳ දැන්වීමක් නෙමෙයිනේ. ඒ කම්පැනි අපේ කම්පැනි එක අපි මේ ග්‍රීන් එනර්ජි ගැන අපි සාකච්ඡා කරන දැන් ඔය දරන ලංකාව දරන වියදම වලට 3න් එකක වියදමෙන් අපිට විදුලිය දෙන්න පුළුවන්. මේ අලුත් ග්‍රීන් එනර්ජි සිස්ටම්ස් ඇතුලේ. හරි. ඒක වෙන කතාවක්. දැන් එතන ඉඳන් එයා මායි සාකච්ඡා කර එනකොට එයා මට කියනවා මේ ලංකාවේ මොකද්ද වෙන්නේ කියන කතාව අහනවා අරගලේ ගැන. මම එයාට විග්‍රහයක් කරනවා අරගලේ මොකද්ද වෙන්නේ කියලා. ඔබ ඔය කියපු ප්‍රශ්නේ ඔබ මගෙන් අහපු ප්‍රශ්නේ. يعني ජාත්‍යන්තර විග්‍රහයක් කරනවා මොකද්ද මේ රටවල් දෙකක් මැද්දේ ශ්‍රී ලංකාවට සිද්ධ වෙන්නේ කියලා. ඒකට යාමෙන් අහනවා ඇයි අර අරගලකාරයෝ ගිහිල්ලා මේ අරලියගහ මන්දිර ජනාධිපති මන්දිර මේ ඓතිහාසික ස්ථාන විනාශ කරන්නේ ඒව කුඩු වෙන්නේ කොහොමද? මම ඒකටත් යාට ඓතිහාසික උදාහරණයක් දෙනවා දෙවන ලෝක මහා සංග්‍රාමයේ. ඔහොම කිව්වන් පස්සේ මේ මිනිහා මට බයිනවා. බැලලා කියනවා ඔයා ඔය ඔක්කොම තියාගෙන ඉන්න කියලා මට මම ඔබට කියන්න කැමති තව එක්කෙනෙක් අපේ ලංකාවේ ඉන්න එහෙම චරිතයක්. එයාගේ නම කියලා එයාට වෙච්ච දේ තමයි ඉතින් එතනින් ඉවර වෙයි ඔක්කොම ඉන්නේ කියලා. එතකොට මට හිතෙනවා මම ආයෙ කතා කරන්න ඕන. ඊට පස්සේ මම මගේ යාළුවන්ට කතා කරගෙන නවත්තලා තියෙන මාත් එක්ක සමකාලීනව කතා කරපු අයට. මම ඊට පස්සේ ඕගොල්ලන්ගේ පාඨකෙක් හින්දා ප්‍රමුඛ ටීවී එකේ පාඨකෙක් මම හුඟක් ටීවී බලන මිනිස්සෙක් හැමදාම චිත්‍රපටියක් බලනවා වීකෙන්ඩ් එකට. ප්‍රමුඛ ටීවී පාඨකෙක් හින්දා මට හිතෙනවා මම ඔය
ඔබේ විධායක මණ්ඩලයේ ඔබේ මේ එක්සිකියුටිව් බෝඩ් එකේ සමහර අයව මම අඳුරන හින්දා මට හිතෙනවා මේ එක්සිකියුටිව් බෝඩ් එකට කතා කරලා අහන්න ඕන මොකද්ද ඕගොල්ලන්ගේ පොලිටිකල් ස්ටාන්ස් එක නැත්නම් දේශපාලන ස්ථාවරත්වය. මගේ කිසිම දේශපාලන ස්ථාවරත්වයක් නැහැ. මට එහෙම කවුරුත් වෙනින් මම පෙනී හිටින්නේ නැහැ. මගේ කතාවට ඉඩක් දෙන්න පුළුවන්ද කියලා තමයි ඔබේ එක්සිකියුටිව්ස්ලාගෙන් මම අහන්නේ. ඒක අනුව තමයි ඔබයි මායි අද මේ විදිහට කතා කරන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ කියනවා මට කිසිම මොකද්ද මේ මට කිසිම සීමා මායිම් දාන්න නැහැ කියලා. ඒ කියන්නේ මම හරියට පත්තරේ මේ ෆීචර්ස් එල්ට වෙලා එද්දී සුචරිත ගම්ලත් මැතිතුමා අපිට කොලම් එකක් එතුමා උග්‍ර වාමාංශිකයෙක්. එතුමා කන පැලෙන රනිල් වික්‍රමසිංහ වස එක්සත් ජාතික පක්ෂ විවේචනය කරපු කෙනෙක්. අපි එක වචනයක්වත් එතුමාගේ කොලම් එකෙන් කපන්න නැතුව දැම්මා. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ. හරි. ඒ වගේ ඉතින් ඔබේ එක්සිකියුටිව් බෝඩ් එක නැත්නම් ඔබේ විධායක මණ්ඩලය මටත් කියනවා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක අනුව තමයි කතා කරන්න මෙන්නේ. හැබැයි අර මගේ මිතුරා මාත් එක්ක හැමදාම මේ ඩවුන්ටවුන් එකේ ඉඳන් ගෙදර එනකොට සාකච්ඡා කරගෙන මිතුරා මට කියනවා ඔබේ ওই විග්‍රහය මේ කරන්න අරගලය ගැන තියෙන ජාත්‍යන්තර විග්‍රහය කියලා. හොඳයි. ඉතින් ස්තුතිවන්ත වෙනවා අපේ YouTube නාලිකාව තෝරා ගැනීම පිළිබඳව මාක් අමරසේකර මහත්මයාට. වයස් මට්ටම ගත්තම පස්සේ මට වැඩි ඔබ ඇත්තට මම අර ජේෂ්ඨයි කියන එක අතර කිසිම විප්ලවීය කියන්න කැමති ලංකාවේ ඉන්න ජේෂ්ඨ මාධ්‍යවේදීන් එක්ක ඔබ ඉන්න ඊට වැඩි ගොඩක් පොඩි. අරගලයට පොඩ්ඩක් අපි යමු. අරගලය ගැන ඔබගේ අදහසක් ඕනි මට. අරගලය දේශපාලනිකව ඔබ කියවා ගන්න කොහොමද මේ විදිහ? මොකද වෙන්නේ අරගලයට? අපි දැක්ක දැන් ඔන්න ඊයේ අරගලයේ සමාජිකෙක් ගෝණින් යන්න ගිහිල්ලා අත්අඩංගුවට ගන්න. මොකද හිතන්නේ? දැන් ඒ සමාජිකයා මේ මොකද යාගේ නම මට හරියට මතක නැහැ. මොකද දනිෂ් කියලා කියන්නේ. දැන් එයා තමයි මේ මම දකින්නේ අර රූපවාහිනියට කඩා බිඳ දාලා එක සෙල්ලම් දාන එක්කෙනෙක්. දැන් ඒක මම දකිනවා මේ තරංග මාර ප්‍රශ්නයක් විදියට. මේක ඔයයි මමයි කතා කරනකොට මේක හරි ජොලියක් තියෙනවා. මොකද අපි දෙන්නම් මේ මාධ්‍යයේ ඉඳලා තියෙනවා. දැන් අපේ මාධ්‍යයේ ඉන්නකොට ඒක අපේ රස්සාව. දැන් මේ මාධ්‍යයට මාර ප්‍රශ්නයක් නේ. දැන් ඔයයි මමයි මෙතනට කතා කරද්දි පොරක් ඇවිල්ලා ඔළුවට කියලා කියනවා මේ ඔය දෙන්නට ඔය බයිලා ගහන්න බෑ. ඔය දෙන්න කතා කරන්න ඕනේ තරංග. ඔයා ආන්න ඕනේ අරගලයේ නැත්තම් ඔයා ආන්න ඕනේ මේ මයින ගැන පමණයි. ඔයා ආන්න ඕනේ මයින් වගාව නැත්තම් ලංකාවේ මොකක් හරි එකක්. ඔයා කතා කරන්න ඕනේ. මට කියනවා ඔයා උත්තර දෙන්න ඕනේ අපි කියන විදිහට. අපි කියන අපේ අරගලයේ ගීත තමයි ඔයගොල්ලන්ගේ වැඩසටහන අතර දාන්න පුළුවන්. මම හිතන්නේ මාධ්‍ය නිදහස කියන එක එදායින් ඉවරයි. දැන් ඔයාට මම හොඳ උදාහරණයක් කියන්න. දැන් ඔය කට්ටිය කතා කරන ඔය චීනේ මාධ්‍ය නිදහසක් නැහැනේ. දැන් චීනේ ඩෙන් ෂියාओපින් තරුණ තරුණියෝ 1989 දී ජූනි 16 වගේ දවසක ඔය ටියන්ජින් චතුරස්‍රය බීජිං වල වෙච්චි අන්තිම අඩු ගානේ 400ක් විතර මරනවා. හැබැයි ඔප්පු වෙන්නේ 200යි කියලා. තමයි BBC වලයි මේ වෙලේ තියෙන්නේ. දැන් මේ මරපු මිනිස්සු මරුවෙන් පස්සේ නිවුස්වත් අපිට එන්නේ නැහැ. යන්නේ හැම මාධ්‍ය පාලනය කරන. එතකොට ඔය ධනුෂ්ශලී කියන ආදියා මම දකිනවා අර රූපවාහිනියට ගිහිල්ලා පැනලා කියනවා මේ අපි කියන ඒවා තමයි පාවිච්චි කරන්න ඕනේ කියලා. දැන් උතන පොඩි සිම්බල් එකක් තියෙනවා. දැන් උතන මරු කතාවක් තියෙනවා ඔය අලීගේ ප්‍රශ්නේ. එකක් තමයි අලීව මේ ගුවන් යානාව ඇතුළේ තමයි ගන්නෙ. හැබැයි මං හිතනවා එයාව ඊට පෙර ගන්න දක්ෂ වුණා නම් අපේ ඔය පොලිසිය සහ ඒ ආගම යුදම නිලධාරීන් වඩා යහපත් අර ගුවන් යානේ ඇතුළට කඩාපයින් නැතුව කියලා. නමුත් ඉතින් ඒගොල්ලන්ට ගන්න ඕනේ හින්දා ගත්තා. නමුත් ඊට පෙර ගත්තා නම් තමයි මම හිතන්නේ ඒක හුඟක් වැදගත්. මොකද ගුවන් යානේ ඉඳගත්තන් පස්සේ සිටුේෂන් එක වෙනස්. ඉතින් අර භූමියේදී අත්අඩංගුවද ගත්තා නම් තියෙනවා. එතන පොඩි ප්‍රශ්නයක් මටත් තියෙනවා. හැබැයි එයා නිර්දෝෂී නම් මේ මිනිස්සයා උස්සන්න නෙවෙයි කියාට උසාවියේ ඉදිරියේ එයාට පෙනී ඉඳලා එයාගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න පුළුවන් මොකක්ද එයා තියෙන්නේ කියලා. අන්තික දැන් කවුරුත් එයා ගැන කතා සමහරව කියනවා එයා අපේ නෙමෙයි එයා නාමල්ගේ කෙනෙක් කියලා. නාමල් කතා කරන්නේත් නැහැ. දැන් මේ බෝල ආයේ පාස් වෙනවා. මම ඒක කියන්නේ මේ 89 වෙච්ච දෙයම න්‍යාය වෙන්නේ. එයා මැරුවේ අපි නෙමෙයි. එතකොට මෙයා මැරුවේ ඒකත් අපි නෙමෙයි. දැන් එතකොට දැන් Tamanට වාසි වෙනකොට ඒක අපේ අවාසි වෙනකොට දැන් මෙන්න මේ වගේ දෙයක්. අපි හිතමු දැන් පහුගිය කාලේ ඔබ දකින්න ඇති රනිල් වික්‍රමසිංහට දාගෙන බයිනවා අපිට ඕනේ මෙහෙම නායකයෙක් මෙයාකා මේ බටහිරට අදින බටහිරින් ණය ගන්න රටේ ණයක් සල්ලියක් උපදවන්න දන්නේ නැති ණය ගැනීම විතරක් කරන නායකයෙක් කියලා බයින. ඊට පස්සේ මිනිහා මේ ලබන ගිය සුමානේ බටහිරත් එක්ක ගහ ගන්නවා රනිල් වික්‍රමසිංහ. හැම එකම ගහනවනේ දැන් මේ වෙස්ට් මීඩියා වල වෙස්ට් එකේ මීඩියා එකේ ගහනවා වෙස්ට් කියන්නේ බටහිර මීඩියා වල ගහනවා. ගහපු වෙලාවේ ඉඳන් කෑ ගහනවා මෙයාකා කවුරුත් ගණන් ගන්න අන්න ගහනවා කියලා.
දැන් මේ කොහොමද එකම ප්‍රතිපත්තිය දෙපැත්තට ගැලවෙන්නේ සති දෙකක් අතරට මම දන්නේ මගේ දේශපාලන ආස්ථානේ නැත්නම් ස්ටාන්ස් එක කියන එක එහෙම වෙනස් වෙන්නේ නැහැ. දැන් තරංගට කියන්නේ මම තරුණ කාලේ මාක්ස්වාදී කියපු මිනිස්සෙක්. මගේ තරුණ කාලේ හොඳම යාළුවෝ 89 90 ජීවිත කරපු මිනිස්සු. ඒගොල්ලෝ දැන් ඉන්නේ මේරිලෑන්ඩ්, එක්කෙනෙක් ඉන්නේ නිව්යෝර්ක්. ඒගොල්ලෝ බූස්ස කඳවුරේ අවුරුදු 4-5 හදපු අය. අපිට එහෙම සංවාදයක් තිබ්බ. හැබැයි අපි ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි එදත් ඒ මානව හිතවාදී කතන්දරේ ඉන්නවා අදත් ඉන්නවා. එතකොට දැන් මේක සතියෙන් එක සතියක ගහනවා මෙයාට බටහිර නැහැ කියලා. තව සතියක ගහනවා බටහිරත් මුට දෙන්නේ නැහැ කියලා. එක වෙලාවකට ගහනවා බටහිර සල්ලි නරකයි කියලා. තව වෙලාවක ගහනවා බටහිර සල්ලි ඕන කියලා. දැන් මේක මම හරි හුටපටයක් නේ මේ කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ නේ කටුස්ස වගේ පාටම වෙනස් කරනකොට. එතකොට ඔය ඔබ කියපු තරුණ හාදියාව මේ අරගලේ නායකයවත් තරංගෝ ගැනීම ගැන මට හිතෙන්නේ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව මේ මිනිස්සු රූපවාහිනිය වලට එහෙම දැන් ඔබට ඔබේ සීමාවක් තියෙන්න පුළුවන්. ඔබට ඕනම තරමක් උද්ඝෝෂණ කරන්න පුළුවන්. ඒකේ අයිතියක් තියෙනවා, සුද්ධෝ අයිතියක් තියෙනවා මිනිස්සුන්ට. ඒ වගේම හිටපු ආණ්ඩුව ඇතුලේ ගෑස් නැහැ, වතුර නැහැ, පෙට්‍රල් නැහැ, කන්න නැහැ, බෙහෙත් නැහැ. මිනිස්සුන්ට අරගලයක් කිරීමේ සර්වසාධාරණ අයිතියක් තියෙනවා. හැබැයි ඒකේ සීමාව මොකද්ද? දැන් ඔබට මම මෙහෙම එකක් කියන්න. Facebook වල කතාවක් තියෙනවා. ඔය කියපු තරුණයා ගැන හින්දා මම මේ කතාව කියන්නේ. Facebook වල කතාවක් තියෙනවා. මේ ජනාධිපති මන්දිරයේ සෝපානේ නැත්තම් පඩිපෙළ කැඩිච්ච එක ඔබට ප්‍රශ්නයක් නම් අර මහ බැංකුව කොල්ල කාපු එක. ඒක ප්‍රශ්නයක්. චීනි බදු වංචාව, මිග්‍රහරක ඒවා ප්‍රශ්න නෙමෙයිද රට කාපු එක කියලා රාජපක්ෂව. දැන් මම කියන්නේ ඒක ප්‍රශ්නයක් තමයි. හැබැයි ඔය කලාකෘති නැත්තම් ඓතිහාසික ස්ථාන විනාශ කිරීම, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන විනාශ කිරීම පිටිපස්සේ තියෙන්නේ ඊට වඩා දැවැන්ත කතන්දරයක් තරම්ද. දැන් මම ඔයාලට තව දෙයක් කියන්නම්. එක්තරා තැනකදී කාල් මාක්ස් කියනවා ඔය පෙනෙන දේවල් සත්‍යයක් නම් ලෝකෙට විද්‍යාවක් ඕනේ නැහැ කියලා. හරි. ඒ කියන්නේ පෙනෙන දේ අපි පිළිගන්නවා නම් අම්මට මාර අරගලයක් යන්නේ හරි ජොලි කියලා ගහනවා නම් අපොඩි අපිට ඒක ඇතුලේ නොපෙනෙන කතන්දර හුඟක් තියෙනවා. මම ඔයාලට එක උදාහරණයක් කියන්නම්. මේ ලෝකේ ලස්සන ෆිල්ම් එකක් ගහනවා 2014 දී 2014 පාර The Monuments Men කියලා. මේ ෆිල්ම් එකෙන් පෙන්වන්නේ දෙවෙනි ලෝක මහා සංග්‍රාමය වෙනකොට හිට්ලර්ගේ ගැස්ටාෆෝ එකේ යාගේ SS හමුදාවේ ඉන්නව විශේෂ යුනිට් එකක් යුරෝපෙට ගිහිල්ලා මිනි මරන්නේ මොකුත් නැහැ. පෞරාණික ස්ථාන ඔක්කොම විනාශ කරනවා. ඒ කියන්නේ වෙස්ට් සිවිලයිසේෂන් එක නැත්නම් ඒකට ඉංග්‍රීසියෙන් කියනවා වික්ටෝරියන් සිවිලයිසේෂන් එක. වික්ටෝරියානු ශිෂ්ටාචාරයේ තිබ්බ විශිෂ්ට කලාකෘති, මූර්ති නිර්මාණ, ඡායාරූප, ගෘහ භාණ්ඩ ඒව ඔක්කොම විනාශ කිරීම හෝ මංකොල්ල කෑම තමයි මේ හිට්ලර්ගේ මේ යුනිට් එකේ අරමුණ වෙන්නේ. එතකොට මේ ඒ කාලේ හිටියා එක්සත් ජනපදයේ ජෝර්ජ් ස්ටුවර්ට් කියලා මිනිස්සෙක්. එයා හිටපු මියුසියම් මොකද කියන්නේ මේ මියුසියම් මේ රසායන මේ කටුගේ කියලා අපි කියන්නේ ඒ මියුසියම් එකක අධිපති කෙනෙක්. හරි. ඒ අධිපති කෙනෙක් එයා කතා කරනවා ඒ කාලේ හිටපු ජනාධිපතිතුමා රූස්වෙල්ට් මේ ෆ්‍රැන්ක්ලින් ඩි රූස්වෙල්ට් කියන ජනාධිපතිතුමාට එතුමාගේ වීල් චෙයාර් එකේ ජනාධිපති කෙනෙක්. ඒගොල්ලන්ගේ ජනාධිපති කෙනෙක් හිටියා වීල් චෙයාර් එකේ තමයි යගියේ රෝදපුටුවේ. පොඩි කාලේ තමයි පොලියෝ හැදිලා. ඒතකොට මේ රූස්වෙල්ට් කියනවා අපි යනවා ජර්මනියට. අපි යනවා එංගලන්තයට ටීම් එකක්. ගිහිල්ලා අපි මේ විනාශ වෙන කලාකෘති රැක ගන්නවා. කියපුවාම ඒක කියන්නේ ඔය ඇත්තටම ජෝර්ජ් ස්ටුවර්ට් කියලා පුද්ගලයා. තා යාගේ ගෝලයා තමයි කියුරේටර් නැත්තම් රස යාගේ ඔය මේ පුරාවිද්‍යාත්මක ඒ සංරක්ෂණ නිලධාරියා තමයි ජේම්ස් රූර කියන එක්කෙනා. ඒතොර එතන එකතු වෙනවා තව මහාචාර්යවරයෙක් යාගේ නම රැල්ෆ් හැමට් කියන එක්කෙනා. යා ඉතිහාසයේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ පිළිබඳ මහාචාර්යවරයෙක්. මේ මහාචාර්යවරු මේ විශිෂ්ට දැන් හොඳට කන්න බොන්න තියෙනවා. හරි. එහෙනම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ යුනිෆෝම් දාගෙන යනවා අර යුද භූමියට. යන්නේ මොකටද? කලාකෘති එකතු කරන්න. එතකොට ඔය රූස්වෙල්ට් අහනවා ජෝර්ජ්ගෙන් මරු ප්‍රශ්නයක්. මේක වටිනාකමක් තියනවාද? ඔයගොල්ලෝ ජීවිතේ බෙදුවොත් එහෙම මේ ඔයගොල්ලෝගේ ජීවිතේ නැති වෙලා මේ කලාකෘති එකතු කරලා වැඩක් තියනවාද කියලා ජනාධිපතිතුමා අහනවා. ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් අහනවා. එතකොට ජෝර්ජ් උත්තරයක් දෙනවා. ස්ථිර වශයෙන්ම ලෝකයේ ස්වභාවධර්මයේ ධර්මතාවයක් තියෙනවා නම් හිට්ලර් පරදිනවා. හැබැයි හිට්ලර් පරදිලා අපි දිනන එකේ කිසි වැඩක් ඇති වෙන්නේ නැහැ. මේ වගේ විශිෂ්ට කලාකෘති ඊළඟ පරම්පරාවට අපි මෙරිලා යනවා. ඊළඟ පරම්පරාවට දෙන්න බැරි වුණොත් ඒකේ ප්‍රශ්නයක් නැහැ කියලා. තරංග සීනි බදු වංචාවේ මුදල් කනට ගහලා හරි මැද මුලනින් ගේන්න පුළුවන්.
මිග් එකේ ඒවා අර උදයන්ගේ හංගලා තියෙනවනේ යුක්‍රේනයේ ඒකට ගිහිලා ගහලා හරි ගේන්න පුළුවන්. තව කවුරු හරි එක්ක නිස්සංක සේනාධිපති ගැහුවනම් ඇන්ටිජන් වලින් උගේ සල්ලි ගන්න පුළුවන්. හැබැයි සීගිරිය බෝම්බ දැම්මොත් ඒක ඉවරයි. පරණ පාර්ලිමේන්තුව බෝම්බ දැම්මොත් ඒක ඉවරයි. මම මේ රනිල් වික්‍රමසිංහ හොඳයි කියලාවත් එතුමාගේ ගුණ වර්ණනා කිරීමවත් ඒක නෙමෙයි මම කියන්නේ. කැපිටල් හිල් එකට ගහනවා ජෝර්ජ් මේ කවුද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්නකොට. හරි 153 දෙනෙක් තුවාල වෙනවා. 4 දෙනෙක් මැරෙනවා. එතකොට ඒගොල්ලෝගෙන් අහනවා ඇයි මේක කරේ? මොකද එහා පැත්තේ කොංග්‍රස් ලයිබ්‍රරි එක. කොංග්‍රස් ලයිබ්‍රරි එකේ තියෙන අවුරුදු ගාණක් පරණ ලියවිලි. ඒවා ආයේ ඇමරිකාවට ආයේ සල්ලි දීලවත් ගන්න හම්බෙන්නේ නැහැ. එළියට ආයේ ගන්න තැනක් නැහැ. ඒක අනිත් පැත්තේ ඒගොල්ලෝගේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන දැවැන්ත ගෘහ නිර්මාණ ආකෘතියේ තියෙන විශිෂ්ට මේ ගොඩනැගිලි වල ඒ එක පැති එකතු වෙනවා විප්ලවකාරෝ අරගඩකාරෝ ඒ පැත්තේ ආපු වැඩි. ඉතින් ඒගොල්ලෝ කරපොද එහෙම තමයි මෙහෙත් කරේ කියලා. ඒගොල්ලෝ කියනවා. මේකෙන් මම අදහස් කරන්නේ නැහැ මේ විප්ලවය අසාධාරණයි කියලාවත් එහෙම නැහැ කියලා. මං කියන්නේ මේ අරගලය සාධාරණයි. හැබැයි මේකේ සීමාව අපි හඳුනා ගන්න ඕනේ. අපි හඳුනා ගන්න ඕන අපේ රට දෙපැත්තේ තියෙන රටවල් දෙක මොකද්ද? චීනය සහ ඉන්දියාව. ඇයි මේ රටවල් දෙක මෙච්චර මේකට ආදරේ වෙන්නේ? දැන් ඔබ දන්නවා මේ වෙලාව වෙනකොට ඉන්දියාවේ ඉතිහාසයේ වැඩිම මොකක්ද ඒකට කියන්නේ රික්‍රූට්මන්ට් හමුදාව රික්‍රූට් කරනවා මේ වෙලාවේ. මේ ඉන්දියාව මේ වෙලාවේ අවුරුදු 6ක ප්‍රොජෙක්ට් එකකට ඒ කියන්නේ ඒගොල්ලෝ ඉදිරි අවුරුදු 6 4ට මොකක් හරි ලොකු දෙයක් මේ අපේ කලාපේ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒකින්ද ඒගොල්ලෝ ඔබ වගේ තරුණයන්ව ලොකු පැකේජ් එකක් දීලා ඉන්දියන් ආර්මියකට එයා ෆෝස් එකට නේවි එකට ගන්නවා. අරගෙන ඒගොල්ලන්ට දෙනවා. ඒගොල්ලෝ ලොකු පැකේජ් එකක් ඉස්සර එහෙම දුන්නේ නැහැ. අවුරුදු 7කට පස්සේ ඒගොල්ලන්ට ආර්මි එකෙන් අයින් වෙලා යන්න පුළුවන්. යනකොට ඒගොල්ලන්ට ඩිග්‍රී එකක් තියෙනවා. ඒගොල්ලන්ට ලොකු මුදලක් දෙනවා. කැමති ව්‍යාපාරයක් පටන් ගන්න ඉගෙන ගන්න පුළුවන් අයට. ඒ වගේ මේ ලොකු කම්ප්ලීට් පැකේජ් එකක් එක දෙනවා. හැබැයි මේ 7ක් 8ක් මට හරියටම දින මේ අවුරුද්ද මතක නෑ 7ක් 8ක්ද කියලා ඒ කාලයක් හමුදාවට සේවය කරන්න. දැන් ඒගොල්ලෝ එක පැත්තකින් යනවා. තව පැත්තකින් මේ චීන ලෑස්ති වෙනවා. එතකොට යුක්‍රේනය මොකද්ද වෙන්නේ? එතකොට එතන හැංගිච්ච රටක් තියෙනවා පෝලන්තය කියලා. මේ අපි හැමෝම යුක්‍රේන රෂ්‍යාව දිහා බලගෙන අපි කවුරුත් පෝලන්තය ගැන කතා කරන්නේ නැහැ. අපේ ලංකාවත් වගේ පොඩි හැංගිච්ච රටක් අර ලොකු තල්මස්සු දෙන්නට දෙපැත්තේ. එතකොට ඔබට තේරෙන්නේ නැද්ද මේ එක දවසකට මේ එක රටක් එක පාර්ශ්වයක් පස්සේ යනවා. හරියට පැය 24කට පස්සේ තව මිනිහෙක් ඒගොල්ලෝ කොඩිය දාලා බලනවා. මේක දැන් ඒකම හරි පුදුම වැඩේ කියන්නේ ඔබට මම ඔබට මේක මෙහෙම කියන එක නිකන් විහිළු කතන්දරයක් වෙනවා මේ අපි නම් කියලා කියන්නේ කිව්ව. දැන් එක දවසකට අපිට පේනවා අරගලේ පිටිපස්සේ එක්තරා රටක් ඉන්නවා කියලා. ඒකට සාධක ඇතුව පේනවා. හරි දැන් අර මේ 5 star hotel වලින් බුරියානි එනවා. හරි එතකොට මාළු පහන් එනවා 250 500 අරවා මේවා සෙල්ලම් යනවා. ඒක හරියම වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි මගේ ප්‍රශ්නේ. අරගලයට උදව් කරන එකවත් ඇති කරන එකවත් මේ රාජ්‍ය පාලකයෝ අයින් කරන එකවත් නෙමෙයි ප්‍රශ්නේ. ඒ රටම ඊට පැය 24කට පස්සේ ඊට ප්‍රතිවිරුද්ධ නායකයෙක් එක්ක සන්ධානගත වෙනවා. ඊට පස්සේ අර කලින් කියපු රට අඩියක් පස්සට ඇවිල්ලා බලන් ඉන්නවා ඒ දෙන්න කොච්චර දුර යයිද කියලා. දැන් මම මේ කියන කතාව කවදාද තරංග තව ඉදිරියේදී මේක නම් මීටින් කියන්න පුළුවන් වෙයි අපිට. එතකම් මම කැමති නෑ ඉක්මන් වෙලා නම් පිටින් කියලා පොඩ්ඩක් අවුල් වෙනවාට. නමුත් මේ මං කියනක ඔබට තේරෙන්න ඕන නැත්තම් මම තව අඩියක් කියන්න. දැන් ඔබ දන්නවා මේ මොහොත වෙනකොට රනිල් වික්‍රමසිංහත් එක්ක මොකද්ද සම්බන්ධයක් චීනෙත් සමග ඇති වෙලා තියෙනවා. ඒක තමයි අද අපිට ඉන්ටර්නැෂනල් මීඩියා එකේ පේන තත්ත්වය. හැබැයි රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසය බැලුවොත් එයා වැඩියෙන් සම්බන්ධ ඉන්දියාවට. සහ ඉන්දියාව හරහා ජපානය, ඇමරිකාව සහ මේ ඕස්ට්‍රේලියා ඒ ලයින් එකේ යා ගියේ. එතකොට අපි අනිත් පැත්තට හොඳින් දන්නවා රාජපක්ෂ මේ පවුල් සමාගම නැත්නම් ඒ අතිවිශාල මේ දූෂිත පවුල ඉතාම හොඳින් ගනුදෙනු කරේ චීනෙත් එක්ක. හැබැයි අද වෙනකොට ඒගොල්ලන්ට පොඩි ග්‍රීන් ලයිට් එකක් ඉන්දියාවෙනුත් හම්බෙන වෙලාවල් තිබ්බා. දැන් අර කවුද ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ නාමල් රාජපක්ෂත් එක්ක බොහොම සමීපව සම්බන්ධකම් කරනවා. ඒ ව්‍යාපාරිකයෝ එනකොට අපේ JVP සහෝදරවරු ඉන්දියන් එම්බැසි එක ඉස්සරහා නැත්නම් හයි කමිෂන් ඉස්සරහා ගිහිලා සටන් පාට කියනවා. හරි? දැන් බලන්නකො මේ ලස්සට මේ නූල් සූත්‍ර නටවන හැටි. දැන් මට දුක ඔතන තමයි ප්‍රශ්නේ. මේ නැට වෙනකොට
ඔය හා සමානව පිරිසක් අපිට නැති වුණා 89 දී. 71 එක මට මතක නැහැ තරංග නමුත් මම අහලා තියෙනවා. දැන් 89 දී ඔයාට මතක නැති ඇති ත්‍රිමා විතරණ ඝාතනය. ත්‍රිමා විතරණ කියලා කියන්නේ හිතපු වෛද්‍ය ශිෂ්‍යයෙක්. ත්‍රිමා කියන්නේ එයාගේ යාළුවෝ කියන විදිහට එයා හරි දක්ෂයි චිත්‍ර අඳින්න. පෝස්ටර්ස් අඳින්න දක්ෂයි. ඒක තමයි ආව පක්ෂිය ගන්න JVP එක. ජනතා විමුක්ති පෙරමුණ. ත්‍රිමා ලස්සන ශිෂ්‍යයෙක්. බොහොම හොඳ හදවතක් තිබ්බ කෙනෙක් විදිහට තමයි ත්‍රිමාව සැලකන්නේ. ත්‍රිමාව අද ඔබත් මමත් අඳුරන රත්නපුරේ ජීවත් වෙන හැම ආණ්ඩුවකටම බැනපු ඇමති කෙනෙක් ත්‍රිමාව මරනවා. ඒකට ත්‍රිමාගේ එයාගේ කොල්ලෝ නැත්නම් එයාගේ ට්‍රූප් එක නැත්නම් එයාගේ ආරක්ෂක බටයෝ ත්‍රිමාව එලවනකොට රැක හවස ඔය ටවුන් එක මැද්දේ ඇලක් යනවා. රත්නපුරේ ටවුන් එක මැද්දේ. ඒ ඇල දිගේ ඇලට පයින්නවා ත්‍රිමා. පැනලා දුවනවා. දුවනකොට මේගොල්ලෝ පස්සෙන් ගිහිලි ඉවරලා යන්න තැනක් නැති එක ත්‍රිමා කරන්නේ බාගෙට හදන ගේකට පයින්නවා. පැනලා ඒ ගෙදර දෙවෙනි තට්ටුවේදී එයාවත් මේ අත්තරංගොඩ ගැනීම නැහැ. එම්නියා බලෙන් අරගෙන ඇවිල්ලා අර මං ඔය කියන ඇමතිවරයාගේ අස් ගාලා නැත්තම් ෆෝස් ටේබල් එක. ඒ අස් ගාලේ මරනවා. ත්‍රිමාව මරනවා. ත්‍රිමාව මරලා ඉවරලා මිනිහ දාගෙන යනවා මේගොල්ලෝ ඔය ජීවලුම ඇල්ලට මේ හපුතලේ පැත්තට බෙරගල පැත්තට මේ මොනරාගල පැත්තට නෙමෙයි. ඊට හතම කීපයක් මෙහායින් තමයි මිනිහ පිච්චිලා අපිට ත්‍රිමාව හම්බෙන්නේ. අරන් යනවා පුච්චන්. එතකොට ඒ පුච්චන් යනකොට මේ වෙහිකල් එකට ගෑස් ගහන්න නැත්නම් පෙට්‍රල් ගහන්න ඕන. ඕන වෙච්චාම නවත්තනවා බලංගොඩ ෂෙඩ් එක. ඒ ඔක්කොම රෙකෝඩඩ් නැතු මගේ වෙන්නේ. එතකොට පොළඟේ පයින්නවා වහනේ ඉඳලා. එතකොට එතන තෙල් ගහපු කාදයා පොළඟ පැනපු හින්දා වහනෙට ලං වෙනවා. ඒතොර එයා දකිනවා ත්‍රිමගේ ඩෙඩ් බොඩි එක තියෙනවා. දැන් මගේ ප්‍රශ්නේ ඔක නෙමෙයි. ප්‍රශ්න කීපයක් මේ කතාවේ තියෙනවා. මේ ත්‍රිම විතරණ ඝාතනයට ජනතා විමුක්ති පෙරමුණ මොකද්ද කරේ? අඩු ගානේ එකෙක්ව උසාවිය යවන්න පුළුවන් වුණාද ජනතා විමුක්ති පෙරමුණ? එකෙක්ව එල්ලුම් ගස් යවන්න පුළුවන් වුණාද මේ ත්‍රිමාව මරපු? ඔබට මම කියන්නම් තරංග. අද මේ සෙල්ලම් දාන එක ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තයෙක් ඉන්නවා. එයාත් එක මගේ පුද්ගලික තරහක් නැහැ. එතුමා තමයි මේ කේස් එක කරේ. සාක්ෂි තියෙනවා 140කට වඩා. සාක්ෂි 140ක් ඕනේ නැහැ මිනිහෙක් වෙල්ලලා මේ වර්ධිකාරියෙක් අල්ලලා. ත්‍රිමාගේ කේස් එකේ සාක්ෂි 4ක් තිබ්බොත් තාම ප්‍රවීණ අපරාධ නීතිඥයෙක් එක්ක මම මේක කතා කරනවා පස්සේ කාලෙක. සාක්ෂි 4 එක. අර ගෙදර මිනිහා අඳුන ගන්නවා කවුද ආවේ කියන එක එකයි. අර අස්සගාලේදී අර ත්‍රිමාව මරණ එක දකින්න එක්කෙනෙක් හමුදාවෙන් පැනපු දෙකයි සාක්ෂි. 3 අර ෂෙඩ් එකේ පෙට්‍රල් ෂෙඩ් එකේ කොල්ලා දකින්න ත්‍රිමාගේ බොඩි එකයි අර පොළක පයින් සිද්ධිය. සාක්ෂි 3යි. හොඳටම ඇති අපරාධකරුවා. සාක්ෂි 100කට වඩා වැඩි. ත්‍රිමාගේ අපරාධ මේ සම්පින්ඩනේ මෙච්චරක් විතර ලොකු ඝනකම් පොතක්. එක බින්ෂෙක් උසාවි ගිහිලා නැහැ. එතකොට ත්‍රිමා එක පැත්තකින් එයා වැඩ කරපු පක්ෂයට බැරි වුණා ත්‍රිමා වෙනුවෙන් දෙයක් කරන්න. අනිත් පැත්තෙන් ත්‍රිමාගේ දර්ශනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ දන්නවා අද පෞද්ගලික විශ්වවිද්‍යාල හැමතැනම තියෙනවා. අද ඒවා අපිට රහණක් කරන්න බෑනේ මේ ලෝකේ යන විදිහනේ. දැන් ඔබටයි මටයි පුළුවන් කොකාකෝලා බොන්න නැතුව ඉන්න. ඔබටයි මටයි පුළුවන් අපි සමාගම් වලට ඇමරිකාවට විරුද්ධ නම් මැක්ඩොනල්ඩ්ස් කන්න නැතුව ඉන්න අපිට පුළුවන්. හැබැයි ඔබටයි මටයි පුළුවන් ද මේ Zoom තාක්ෂණයේ මේ එපා කියලා කියන්නේ. Microsoft එපා කියන්න පුළුවන් ද ඔබටයි මටයි. අද අපි ලෝකෙ වෙනස් වෙලානේ. දැන් ත්‍රිමා එදා දැක්ක පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියලා. නමුත් අද පෞද්ගලික විශ්වවිද්‍යාල කියන එක සාමාන්‍ය දෙයක්. ඒතර මේ මරණ වලට අඩු ගානේ වළංගුතාවයක්වත් හම්බෙන්නේ නැහැ. වටිනාකමක්වත් හම්බෙන්නේ නැහැ මේ ප්‍රාණ පරිත්‍යාගයන් වලට. අන්න ඒකයි මට ওই අරගලය ගැන තියෙන දුක. මම එක දෙයක් කියලා මේක නවත්තන්නම්. ඔයා ආයි ප්‍රශ්න කරොත් මම කියන්න. අර ජීවන්ත ස්වාමී ඔය අරගලයේ ඉන්න එක චරිතයක්. අපේ පියතුමා ජීවන්ත පියතුමා. දැන් උන්වහන්සේ ගැන ලියන එක තරුණ ලේඛකයෙක් ලියනවා ජීවන්ත පියතුමා කැමැතිම පොත නික්ම යාම කියලා. නික්ම යාම කියලා කියන්නේ එක්සඩෝස් කියන එක. ඒ කියන්නේ the second book in Bible. බයිබලයේ තියෙන දෙවෙනි පොත එක්සඩෝස්. දැන් මේ නික්ම යාම කියන්නේ මේ වහල්ලුන් අරගෙන ඊශ්‍රායලෙ බිහි කරන්න යන ගමන තියෙන පොත. වහල්ලු ඊජිප්තුවේ ඉඳන් අරගෙන ගිහලා ඊශ්‍රායල කියන රාජ්‍ය බිහි කරන්න එතනදී. එතකොට ඒ යනකොට මෝසස් කියන යුදෙව් නායකයා එයාගේ බස්තම ගහලා රතු මුහුද දෙබා කරනවා. දෙබා කරලා අර සෙනග පොරොන්දු දේශය කරා රැගෙන යනවා. ඊට පස්සේ ආය බස්තම ගාපුවම මුහුද එකතු වෙනවා. එතකොට අර සතුරු හමුදාව මැරෙනවා. මම කියනවා තරංග එහෙම මුහුද දෙබා කරපු අය දෙන්නයි මේ ඉතිහාසයේ ඉන්නේ. එක්කෙනෙක් බයිබලයේ මෝසස් අනික් එක්කෙනා නීල මහ යෝධයා. හරි. අනික් අය ගෝල් ෆේස් එකේ පොළු දාලා වතුර දෙබෑ කරන්න යන්න එපා. ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන්නේ. බේරේ වැවට පොළු දාලා
අරගල කාර්යයන්ට කියන්න එපා මැද්දෙන් යන්න කියලා. ඉතින් මම කියනවා මේ ඉතිහාසයේ කවුරුත් එහෙම කළා නැහැ. ඒකින්ද අපි ගරු කරන උන්වහන්සේලාට හරි ඒ වගේම අපි කියනවා පරිස්සම් වෙන්න. මේ ඉතිහාසයේ මූද දෙපා කරලා තියෙන්නේ දෙන්නයි. හොඳයි. බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. බොහෝ කරුණු කාරණා ඔළුවේ තිබුණත් මාක් එක කතා කරන්න මේ වෙලාව හරස් වෙනවා. අවසන් පුංචි දෙයක් අහනවා ඔබත් සමග තව කතා වාරයන් කිහිපයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ලැබෙන ප්‍රතිචාරات එක්ක රටෙන් ලැබෙන ප්‍රතිචාරات එක්ක මේ මාක් අවසන් වශයෙන් කියන්නේ මේ අරගලයේ දිශානතිය වෙනස් වෙලාද තියෙන්නේ. අරගලය දැන් යන්නේ ඇත්තටම ජීවන අරගලයෙන් මිදුණු වෙනත් දේශපාලන අරගලයක් වෙතද? මම හිතන්නේ එතන තමයි අපි හරියටම මේ ගැටලුව හඳුනා ගන්න ඕන තැන. මම හිතන්නේ අරගලය යන්නේ දැන් වෙන තැනක. ඒක හරි ප්‍රශ්නයක්. මොකද හේතුව දැන් ඒගොල්ලෝ කියනවා ඊළඟ අගෝස්තු 9 වෙනිදාට දැන් ඉන්න නායකයාට යන්න කියලා. මම හරිම සන්තෝෂයි රනිල් වික්‍රමසිංහට යන්නේ ඒක. මම කියන්නේ ඒතර නෙමෙයි රනිල්ව පුළුවන් නම් UNP නුත් එලවන්න. හරි ලොකු දෙයක්. හැබැයි ඊට පස්සේ ජනාධිපති වෙන්නේ දිනේෂ් ගුණවර්ධන. රයිට්? ඉතින් මේ දාන් අත අදින හැටි පොඩ්ඩක් ලස්සනට බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. දැන් අපේ ප්‍රශ්න ටිකට විසඳුමක් අපිට හොයා ගන්න ඕනේ තරංග. අපි මේ කාගේවත් ඉත්තෝ බවට පත් වෙන්න ඕනේ නෑනේ. අපිට ආසන්න වෙන්න ඕනේ නෑනේ. අපි ත්‍රිමා විතරන වෙන්න ඕනේ නෑනේ. දැන් මේ මං කියන්නේ එහෙම වුණාට කමන්නේ ඒවල ප්‍රතිඵල මොනවාද? අපිට ලැබින්නේ මොකක්ද අන්තිමට? අපිට ලැබිලා නැහැ මොකුත්. අපි ජාතියක් විදියට මේ අන්තිම අසරණ වෙලා තියෙනවා. හරි? අපි ජාතියක් විදියට අන්තිම මේ යන්න පුළුවන් උපරිම මයිනස් කියපු තත්වයක ඉන්නේ. ඉතින් මේ අරුබුදෙන් ගොඩනගන්න පොදු සැලැස්මකට අපි එන්න ඕන. හරි? ඒකට අපි හුඟක් අය වග කියන්න ඕන මේ අද තියෙන තත්වෙට රාජපක්ෂවරුවත් වික්‍රමසිංහවත් ජේ.වී.පී එකවත් නැත්තම් තව මොකක් හරි සංවිධානයක නෙමෙයි අපි ඔක්කොම මේකට වග කියන්න ඕන තරංග. ඔයයි මා ඉන්න මේ මීඩියා එක පවා වග කියන්න ඕන. හාමුදුරුවෝ වග කියන්න ඕන. අද කොහෙද සුපටිපන්න ගුණයක්? අද කොහෙද ඍජුපටිපන්න ගුණයක්? ඔන්න වැන්දා සුපටිපන්නෝ භගවතෝ කියලා අපිට වඳින්න පුළුවන් නායක හිමිවරු ඉන්නේ කීයෙන් කී දෙනාද? අපි දෙන්න ඉන්නවා මාධ්‍යයේ. මම හිටපු කෙනෙක්. ඔබ අද තරුණ මාධ්‍යවේදියෙක් ජනප්‍රිය මාධ්‍යවේදියෙක් මේ YouTube ධාරාවේ. අපි දකින්න ඕන. ඔබ දන්නවද අපේ කතුවරයෙක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ කතුවරයෙක්. මේ මිනිහෙක් මරනවා. ඒ මිනිහා තමයි ඒ මිනිහයාගේ නම තමයි SSP ඇලස්ටර් පෙරරා. ඇලස්ටර් පෙරරාගේ මේ පොඩි ගෑනු ළමයෙක් දූෂණය කරා කියලා. සඳරේකා කියලා තමයි නම කිව්වේ. සඳරේකව දූෂණය කරා කියලා. සඳරේකා කියන්නේ බොරු නමක්. ඒකයි මම ඒක කියන්නේ. මේ මිනිහා මරනවා. මරනවා කියන්නේ ඇලස්ටර් පෙරරා නොකරපු වරදකට මේ මිනිහයාට ගහනවා උදේ පාන්දර ඉරිදට මේ පත්තරේ මේ කතුවරයා මේ වනචරයා නම. ඇලස්ටර් පෙරරා ගෙදරින් එළියට එන්නේ නැහැ. පෞල් ජීවිතේ නැති වෙනවා. එයාගේ නෝනා බ්‍රිජට් එකේ සෙන් බ්‍රිජට් සලු ගන්නනවා. ඒ නෝනා ඉස්කෝලෙන් අස් වෙනවා. දරුවන්ට එළියට එන්න වෙන්නේ නැහැ. ඇලස්ටර් පෙරරා නැති කරලා නඩුව අහන්න සතියක් තියේදී ඇලස්ටර් පෙරරාගේ සර්විස් පිස්ටල් එකෙන් රිවෝල්වර් එකෙන් ඔළුවට වෙඩි තියාගෙන මැරෙනවා. මැරුණ දවසේ ඒටකර හිටපු නීතිඥයා ඔබ ඕනනම් හොයාගන්න මට නම කියන්න බෑ. එයා තාමත් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් විදියට දුරුන් දීපු ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්. එතුමා තාම ලංකාවේ වැඩ කරනවා. ඔබ හොයාගන්න ඔබට බාරයි. අර සඳරේ කාණ්ඩලා කියනවා මෙහෙම දෙයක් වුණේ නෑ මට මේක හරි දුකයි. මේ ඔක්කොම කරන්නේ මගේ තාත්තගේ උමනාවට. අපි හිතුවේ මහත්තයාගෙන් සල්ලි ටිකක් ගන්න පුළුවන් වෙයි කියලා. තාත්තගේ යාළුවෙක් තමයි අර කතුවරයා. කතුවරේ මේ වෙන ගේම් යන්නේ. මං කියන්නේ ඔබයි මා ඉන්න මේ මාධ්‍යත් වගේ කියන්න ඕනේ මේකට. හරි අපි ඔක්කොම වගේ කියන්න ඕනේ. එහෙමනම් මේකේ අවසානයේ මගේ දැන් මං ඉන්න තැන තමයි මං කාටවත් අද මේ මාධ්‍යයකට මම සම්බන්ධ නැහැ තරංග. මට ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මං කියන්නේ අපි ඔක්කොමයි අපි ගැන හිතලා බලන්න ඕන. අපේ ඇජෙන්ඩාස් තියාගෙන මේ ගේම ගහන්න බෑ. මොකද මිනිස්සු ලක්ෂ ගාණක් පාරට බැස්සේ කාගේවත් පක්ෂයකට නෙවෙයි. මිනිස්සුගේ ජනාරගලේ ඔබ කියපු ජනාරගලේ වෙනුවෙන් බැස්සේ බඩගින්න වෙනුවෙන් බැස්සේ සාධාරණ මීට වඩා යහපත් ලෝකයක් මට බැරි නම් මගේ දරුවාට හරි දෙන්න කියන්නේ තමයි මිනිස්සු පාරට බැස්සේ. මීට වඩා යහපත් ලෝකයක් දෙන්න කියන්නේ. එතකොට ඒකකට කියනවා නම් මේ අපේ අරගලේ අපේ කියලා එන්නෙම වැඩේ අවුල් කරගන්නේ. එන්නෙම වැඩේ අවුල් කරගෙන. එතකොට අරුන්ට ගියා නම් ඔය කියන 74ක් ගියා නම් උන්ට මේ රට ගන්න මුන්ට යන්නේ දවස් 17ක්. මොකද එන්නෙම කාගෙන. අර උන් කයව 74ක් තිස්සේ. ඉතින් ඒකයි මම ඔබට කියන්නේ මීට වඩා අපි සංවේදී වෙමු. අපිට පුළුවන් වුණොත් අපි ආයෙ කතා කරමු තව දවසක. තව මාතෘකා තියෙනවා මේ එහෙම හුඟක් තොරතුරු තියෙනවා. මාධ්‍ය ඇතුලේ වෙච්ච ප්‍රශ්න තියෙනවා. අපි ඒවත් කතා කරන්න ඕන තරම් ඇත්තටම. අපි අනිත් අයට විතරක් නෙමෙයි අපේ මාධ්‍ය සම්ප්‍රදාය අපි හදා ගන්න ඕන. මම හිතන්නේ ඔබ මාත් එක්ක එකඟයි ඒකට. එකඟයි. අනිවාර්යයෙන්ම. දැන් අපි කතා කරේ
කොතනකවත් විරාම ලකුණු ප්‍රශ්නාර්ථ තියාගෙන නෙමෙයි ඔබට අවස්ථාව ලබා දුන්නා. ඔබේ හිතේ තියෙන දේ කියන්න. ඉතින් බොහෝ දේවල් අපිට කතා කරන්න තියෙනවා. අපි ලංකාවේ ජනතාව ඔබ කියන මේ කරුණ කොහොම බාරගනේද කියන තැන ඉඳලා අපි ඉදිරියේ වැඩ කටයුතු කරන්න සූදානම් වෙනවා. ප්‍රාර්ථනා කරනවා අපේ නැවත හමුවීමක් ඉතාමත් ඉක්මනින් මෙවැනි අවකාශයක මේ වගේ මේ තාක්ෂණය හරහා ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනයකදී ඔබ සමග සම්මුඛ වන්න ලංකාවේ සිට. ඔබ ඉන්නා වූ ඉසව්වේ සිට. ඉස්තුතිවන්ත වෙනවා මේ ප්‍රමුඛ ඔබගේ ප්‍රමුඛ කාර්යයට තෝරා ගැනීම වෙනුවෙන් මාක් සමරසේකර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉරුදින පුවත්පතේ සහ ලංකාවේ බොහෝ බොහෝ රූපවාහිනී ආයතන ඒ වගේම යුද පුවත් වාර්තාකරණය ගැන ඔබත් එක්ක වෙනමම කතා කිරීමක් කරන්න තියෙනවා. ඔබ ජානක පෙරේරා ඇතුළු මේ ජ්‍යෙෂ්ඨ විරුවන් ළඟින් ආශ්‍රය කරලා තියෙනවා. ඒක සුන්දර කතා තියෙනවා යුද්ධය හා සම්බන්ධ. ජානක පෙරේරා අපේ අතර නැති වුණා. අපි ඒක ගැන කතා කරමු අද. ඉතාමත් කෙටි දැනුම් දීමකින් මේ කතා බහ අපි ආරම්භ කරා. ඉතින් මේ කෙටි දැනුම් දීමෙන් ආරම්භ කරපු කතා බහ අවසන් කරමත් වෙලා වෙලා තියෙන මාක් අවසන් වශයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ ඔබේ මාක් අසයි වගේ කෙලින් කතාවකට පිවිසීම් පිළිබඳව මා සමග. ඔබටත් බොහොම ස්තුතියි. ඔබේ ආයතනයත් ප්‍රමුඛ ටීවී එකටත් මම බොහොම ආසාවෙන් බලන ටීවී එකක් මේ YouTube channel එකක්. ඉතින් මම ඇත්තටම මේ අනිත් පැත්තෙන් හරි සන්තෝෂ වෙනවා මගේ නිහඬතාවය මගේ දැන් අපිට පස්සේ ආපු පරපුරනේ මම කියන්නේ ඔබ බොහොම ජූනියර් කියන එක නෙමෙයි. ඒ පරපුරත් එක්ක අත්වල බැඳ ගන්න ලැබීම මං ලැබපු භාග්‍යයක් විදියට මං සැලකනවා. දැන් ඔබේ පරපුර සමග ඉතිරි වෙන ලැබීම. ඔබ ලංකාවේ නික්ම යනකොට වැඩ කටයුතු ආරම්භ කරපු කෙනෙක්. ඒක තමයි ඒ යුග දෙකේ දැන් අපි මේ රිලේ බැටන්ස් දෙන්න එපා. ඔය අරගෙන යන්න බෑනේ. එතකොට මං හරිම සන්තෝෂ වෙනවා තරංග ඔබ සමග මේ සාකච්ඡාව මේ විදිහට මේ සිදු කරන්න පුළුවන් වීම ගැන. ඔබටත් ඔබේ ආයතනයටත් මම හුඟක් සුබ පතනවා. මොකද ඔබේ කාර්යභාරය ඊටාම ඕන මොහොතක ඔබ මේ මාධ්‍ය රට ගහලා ඉන්නේ. ඒක භයානක වෙන්න පුළුවන්, අභියෝගාත්මක වෙන්න පුළුවන්. නමුත් මම සහෝදරාත්මකව ඔබටත් ඔබේ සියලු මේ කාර්ය මණ්ඩලයටත් ඒ සියලු දෙනාටත් මොකද මේක පිටිපස්සේ ඉන්නවනේ තව හුඟක් අය මේ channel එකක් පිටිපස්සේ ඒ සියලු දෙනාට අපි මේ ස්තුතිවන්ත වෙනවා. නම් වශයෙන් නොකියුවත් අපි සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. හොඳයි ආදරණීය ප්‍රමුඛ වැසියනි ලක්වැසියනි සියලු දෙනාට ආරාධනා කර සිටිනවා. මාක් ඉදිරියේදී මාක් ළඟ තියෙන කතා ගොඩක් ලංකාව ගැන, ලෝකය ගැන, දේශපාලනය ගැන, චරිත ගැන ඒ කතා ටික අවශ්‍ය නම් කමෙන්ට් තීරුවේ ඔබ සටහනක් තබන්න. අපි සමුගන්නවා මාක් සමරසේකර සමග. ආයිබෝවන්.